හොඳයි. දැන් මම අර කියපු ගාථාව කොසල් රජුරු ආරම්භය තථාගතයන් වහන්සේ දේශනා කරපු ඔබගේ ගෙදර ගහගෙන හිටියනම් හරි. කාලා බීලා නිදි කිරා වැටෙන වෙලාවට එහෙම වටිනවා. හොඳට තේරුමත් ඔළුවේ තියාගෙන ගහගෙන හිටියනම් හරි. එතකොට ඔබට ඔබ ගැන නාඩි වාක්‍යයක් කියා ගන්න පුළුවන්. අනාගතය සම්බන්ධ. අනාගතේ මොකද්ද වෙන්නේ කියලා. ඒකදලේ මව් කුසකට බහිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මතක තියාගන්න මව් කුසකට බහින්නේ ගොඩක් පෙරදිච්ච අය. ඒක නිසා ඔබ මව් කුසකට බැසීම පිළිබඳ සතුටු වෙන්න එපා. නමුත් වෙනදනේ දැන් මේ තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලේ එවත් උන්වහන්සේගේ සද්ධර්මයේ තියෙන කාලේ ඔබට මව් කුසකට එන ලැබීම ගැන යම් සතුටක් ඉඳන් කමන්නේ. හැබැයි මතක තියාගන්න මව් කුසට ආවේ මොකටද? මේක ඉවර කරගන්න. එහෙනම් ඔය මව් කුසකට ඇවිල්ලා මේක කරගන්න නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මන්දේ නෙමෙයිද? අනිවාර්යයෙන්ම මන්දේක්. ඒ තමයි වෙන්නේ මන්දේක් වෙන්නේ නැතුව කටයුතු කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යාව අඩු වෙන විට පහට දෙන වටිනාකම අඩු වෙන විට සිත තුළ සිදු වෙන දේ අප ගැන ඒ ගැන දැන ගැනීමට සුදුසු නම් පමණ කරුණාවෙන් කියලා දෙන්න කියලා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි පින්වත්. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට ඒ ගැන ඔබ හිතාගෙන ඉන්න ක්‍රමයක් තියෙනවනේ. ආස්වාදයි සැපයි සාරයි කියන මට්ටමේ. ඒ මට්ටම අඩු වෙනකොට අඩු මට්ටමකින් පෙළෙනවා. අඩු මට්ටමකින් පෙළෙනකොට ඒකෙන් නිදහස් වෙනකොට අඩු මට්ටමකින් ආස්වාදයි. එයාට අඩු මට්ටමකින් තණ්හයි. අඩු මට්ටමකින් දුකයි. අඩු මට්ටමකින් පෙළෙනවා. ඒක තමයි යන්නේ. දැන් අනුසේ තියෙන වෙලාව නේද? අවිද්‍යාව තෘෂ්ණා අනුසේ තියෙන වෙලාව තියෙන ඔබ කුසල සංකාර වඩන වෙලාව. මේ වෙලාවේ අනුසේ තියෙන්නේ. දැන් අනුසේ තියෙන වෙලාව ගත්තාම ඒ වෙලාවේදී ලොකු පිළීමක් හටගන්නේ නැහැ හිතේ. අවිද්‍යාව තෘෂ්ණා කොච්චරට ප්‍රකට වෙනවද ඒ මට්ටමට තමයි පිළීම දුක හටගන්නේ. දැන් ඔබ කොහේ හරි යනවා කෝච්චි. යනකොට ගස්සේම පහුවෙන්නේ. ඒ පහුවෙච්ච එක ආයි බලන්න කියලා එකක් එන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ තණ්හා නැද්ද ඒ වෙලාවේ? ඒ කියන්නේ කෝච්චියේ යනකොට ගස් දැකලා ඉන්නලාට පොඩු පාරක් හදුනොත් වැඩේ හරිද? හරියක්ද? එහෙම නැහැ. අනුසේ වශයෙන් හිටලා තියෙන්නේ ඒවා. දැකීමෙන් පොඩි නැසෙදින් පොඩි හරි ආස්වාදයක් උපදින්න නැත්නම් එළිය බලන් යනද ඔච්චර අමාරුයි. දැන් ෆ්ලයිට් එකේ එහෙම නගිනකොට ඇයි වින්ඩෝ සීට් එකක් කියලා මොකක් බලන්න? අභ්‍යවකාශය බලන්න. ඇයි වින්ඩෝ සීට් එක කියලා? ඔය බානකොට එහෙම පොඩ්ඩක් අර පල්ලෙහා දින් ලයිට් එකෙන් බලාගත්තා හැකි. උඩින් ඉඳලා. නැත්නම් ඉතින් වෙන මොකක් බලන්න? මේ ඉඳලා බැලුවම ප්ලේන් එකේ තට්ට පේනවා. ඉතින් වෙන පේන්න දෙයක් නැහැ නේ. අභ්‍යවකාශය මොනවද තා බලන්න තියෙන්නේ? තරු පේන්නේ නැහැ. තරු තියෙන්නේ තා උඩනේ. now take off කරනකොටයි ලෑන්ඩ් කරනකොටයි අර එක එක තියෙන ලයිට් එලි පේනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් පේනවා. ඒක නිසා වින්ඩෝ සීට් එකට පොර කනවා.
බලන්න තියෙන කැමැත්ත. දැන් බැලුවා කියලා යහපතක් වුණා. උඩේ දෙනකොට ලයිට් ටික දැක්කා. හරිද? ඔක්කොම හරිද? ඒකයි මේකද කියන්නේ කිසිම තේරුමක් නැතුව ඔය බලන්නේ. බැලුවා කියලා කිසිම යහපතක් වෙලා නැහැ. මම බලනවා ඉතින්. මම ඔහොම ඉන්න ගම අර පැත්තේ කවුරුද බලන්නේ? මොකද? මොකද බැලේ? දැන් බැලුවා කියලා මොකද හම්බුනේ? හරි අපි හිතමුකෝ දැන් මෙතනින් ගෙන ගියා. ඒකත් දැනගත්තා. දැන් මොකද උනේ? දැන් ඔබ දන්නවා මෙතනින් කෙනෙක් ගියා කියලා. දැන් මොකද උනේ ඔබට? මොකුත් නැහැ. අර ඔබම හදාගත්ත පෙළීමෙන් ඔබම මකුණා. නිදහස් වුණා. මෙතන වන් මෑන් ෂෝ එකක් ගහන්නේ. තනි කරමු. ඔබම හදාගත්ත පෙළීමෙන් ඔබම නිදහස් වුණා. ඉතින් මේ දෙනේ පෙළීම හදාගන්න නැතුව හිටියානම් ඔන්න කය විසිකලා දාන් තිබුණේ පැත්තකට. දැන් අර ඔබම පෙළීම හදාගෙන ඒකෙන් නිදහස් වෙන කයක් ඉල්ලපු නිසා දැන් කයක් ඇදිලා පින්විතනි දැන් ඔළුව කැක්කුම හැදෙනවා. ඉතින් ඕක ඔබ එක්ස්පෙක්ට් කළේ නැහනේ. ඕක බලාපොරොත්තු වෙන්නේ නැහනේ. රූප බලන්න ඕනේ කියලා ඉල්ලුවේ. මත් පොඩි වේදනාවකද ඉන්නේ. ඔහොම හිටියට. වැඩේ වැරදුනා. ඒ වැරදිච්ච බව තේරුම් ගන්න පිටින්ද නැත්නම් මහා අපරාධයක් ඒක. වැඩි හොඳටම වැරදුනා. දැන්වත් නිදහසුන් නැත්තම් දිගටම වරදිනවා. ගොඩ යන්න පුළුවන් එකම වෙලාව. තථාගත දහම ඇහෙන වෙලාව. ආයි මේක ඇහෙන්න නැතු යනවා. ඉවරයි එතකොට. ඒකයි ඔබව මෙච්චර පස්සෙන් පන්නන්නේ පිටින්. බැන හරි මේක කරන්න හදන්නේ ඒකයි. අනුම්පද කී හරි ඔබලව මේක කරවන්න හදන්නේ ඒකයි. කාලය හරි සීමිතයි. චුට්ටි කාලයයි තියෙන්නේ. ඒ කාලය පැනපුවම ඔක්කොම ඉවරයි. ඉතින් ඔබ විවිධ දේවල් කර කර ඉන්නවා. ඒ කාලේ පැන්න ගමන් ඔක්කොම ඉවරයි. ඉතින් අනුසේ පොඩ්ඩක් හරි තිබුණා නම් අනුසේ මට්ටමින් හරි ඉතුරුනොත් එහෙම. ආයෙක පටන් ගන්නවා. ඒකයි. තේනම් කෝච්චිය යනකොට ඔය දකින්නේ ඔය ඔක්කොම මොනවද? තමයි අනුසේ මට්ටමින් දකින්න. ආපහු බෙල්ල දාලා බලන්න ඕනේ නැහැ. නමුත් දකින්නවා. දකින්නකොට චුට්ටි ආස්වාදයක් දෙනවා. දැන් ඔබ බලාගෙන ඉන්නවා. දැන් මේ පහ වෙනවා. එකපාරට අද කෙනෙක් මොකක් හරි කළා ඒ ඔබට පේන්නේ නැති වෙන මොකකින් හරි වහනවා. ඒ වින්ඩෝ එක. ගැටෙන්නේ නැද්ද එකපාර? ලොකුවට ගැටෙන්නේ නැහැ. චුට්ටක් ගැටෙනවා. අනේ මට්ටමින් ගැටෙනවා. ගන්නෙ මොකද්ද? ගැටිල්ලනේ. ඒ චුට්ටක් ගැටෙනවා. මිනි මරා ගන්න මට්ටමේ ගැටෙන්නේ නැහැ. චුට්ටක් ගැටෙනවා හැබැයි. එහෙමයි වෙන්නේ. ඒක අනුසේ මට්ටමට බහින්න ප්‍රමාණය අඩු වෙනවා. නමුත් අනුසේ පොඩ්ඩක් හරි තිබුණොත් ආයෝක නැගෙන්න පුළුවන් බේන අසස්පුරුෂ ඇසුරෙන්. ඒ නිසා අනුසේවත් තියාගන්න එපා. ගලවලම අයින් කරන්න. يعني චුට්ටක් ආසාදයි, චුට්ටක් සැපයි, චුට්ටක් සාරයි කියලා හිතන් හිටියා. අසත්පුරුෂයාට පුළුවන් පිඟුදින ඕක මහ ගින්නක් බවට පත් කරා. ඒ නිසා අනුසේ මට්ටමවත් තියන්න එපා. ගලවන්න ඕනේ ඔක්කොම. සිතේ සිද්ධ වෙන්නේ ඔය වගේ ක්‍රමයක්. ඔබ කරන්න ඕනේ වැඩේ දන්නවනේ මේකද? ඒ කරන්න ඕනේ වැඩේ දිගටම කරන්නයි තියෙන්නේ. හැමෝම එකතු වෙලා. ඔබට වෙලා තියෙන පාඩුව තේරුම් ගන්න. ඔබට වැරදුන බව තේරුම් ගන්න. ඔබට තාමත් හිතනවද ඔබට වැඩි වැරදිලා නැහැ කියලා? ඔබට තාමත් හිතනවද ඔබට හරි ගිහිල්ලා තියෙන්නේ කියලා? එහෙනම් ඔබ තාම සම්මාදිටියටපත් වෙලා නැහැ.
ඔබට වැරදිච්ච බව තේරුම් ගන්න ඕනේ. ඔබට හොඳටම වැඩේ වැරදුනා. ආපස්සට හැරෙන්න බැරි වෙනම වැඩේ වැරදිලා දැන් තියෙන්නේ. ඔබම කල්පනා කරලා බලන්න මේක. මේ වෙච්ච දේ මහත. දැන් ගොඩ යන්න බෑනේ කොහොම කළා? රූපයක් බැලුවා කියලා ඇති වැඩකුත් නැහැ. ශබ්දයක් ඇහුවා කියලා ඇති වැඩක් නැහැ. මම තමන්ම පෙනිලා, තමන්ම අහලා, තමන්ම නිදහස් වුණා. එතකොට සංප්‍රයුක්තය කීයද? බිඳුවයි. ඊටු මොනවද? දැන් ඒ වෙලේ මම ඔබෙන් අහුවම දෙකයිනේ මතක තිබ්බේ. මොකක්ද තුන්වෙනි? දූතානන්ද හාමුදුරුවෝ නම් මතක් කරලා කිව්වා. මොකක්ද තුන්වෙනි? බොහොම හොඳයි. මලකුණු ටික. මතකේ? මෘතකය මලකුණු. එතකොට ශාරීරික වෙහෙසයි. විපාකයි. මලකුණු ටිකයි. ඔච්චරයි ඉතුරු වෙන්නේ. ලබාගත දෙයක් නැහැ. හේ ඔබම තට්ටු පහක් බහැලා ඔබම තට්ටු පහක් නැග්ගා. හරි වීරිය වගේ ඉන්නවා දැන් ඉඳගෙන මෙතනට වෙලා. හරි ලොකු දෙයක් කළා. තමන්ම බැලිලා තමන්ම නිදහස්. අද නම් අහවල් කෑම උයාගෙන කෑවනම් හොඳයි. තමන්ම පෙරුණා. වෙල විව්වා. වෙල කෑවා. කාලේ උජාරුවට කියනවා කොහොමද? අපි කෑවේ මේවා. තමන්ම පෙරිලා තමන්ම නිදහස් වෙලා උජාරුවට කියවනවා. නමුත් මේ විදිහට ඇත්තටම අපිට ඉතුරු වෙලා තියෙන මොනවද විතරද? ඒ උයන්න තිබිච්ච ශාරීරික වෙහෙසයි. ඒවා කෑවට පස්සේ ඉතුරු වෙච්ච මලකුණු ටිකයි. ඒක කරද්දි කරපු කර්ම වලට දාන විපාක ටිකයි විතරයි. අනිත් ඒවා ඔක්කොම ගත්ත සංප්‍රයුක්තයේ බිඳුවයි. එළීමයි නිදහසීමයි විතරයි තිබුණේ. ඒ වොම ගත කරලා තමයි මේ ජීවිතේ යන්නේ. මේ වැඩේ තියෙන්නේ මේකයි. ඉතින් කරන කර්මයට අදාළ විපාකයක් ජනිත වෙනකොට පින්විතනේ විපාක ගෙවෙන්නේ නැහැ කවදාවත් ඔබ. ඒකයි. අර වට ගන්න අඩු වෙන්නේ නැහැ. ගඳ ගින්න ගත්තට පස්සේ ඔබ ගින්න නිවා ගන්නවා. ගින්න නිවා ගන්න කරන කර්මයෙන් ආපහු සැරයක් වටයක් එකතු වෙනවා. ඕකේ යන්න ඕනේ. ඒක ක්‍රමයයි තියෙන පින්විතනේ. මේ අවිද්‍යාව නැසන ක්‍රමය. අවිද්‍යාව තෘෂ්ණා නසා ගන්නම පුළුවන් තරම් කටයුතු කරන්න. අවිද්‍යාව තෘෂ්ණා නසන්න තියෙන එකම ක්‍රමය තමයි පින්විතනේ නුවණින් මනසිකාර කරන්න. හොඳට නුවණින් බලන්න. මොකද්ද පදනම? ඔන්න ඕකම තමයි බලන්න තියෙන්නේ. දැන් ඔබට හොඳටම තේරෙනවා ඔබ තමා දේවල් තියෙනවා ඔබට දැඩිම ඇලිච්චා. තමාට ඒක මේ අද්ද වෙන්නේ මේ පිටින් අනන්ත සසරේ ඉඳලා එනේව වෙන්න පුළුවන්. ඒ අනන්ත සසරේ ඉඳලා හරි ඇවිදින්න. දැන් දැඩිව ඇලිලා බැඳිලා තියෙන ඒවට. ඔබ කල්පනා කරලා බලන්න තියෙන්නේ. කොහොමද එහෙම වුනේ කියලා. මේ මොනේ දෙයකට හේතුවක් තියෙන්න එපා. ඔය හේතුව මොකද්ද කියලා හොයලා බලන්න. එතකොට ඔබටම තේරෙයි පිටින් හේතුවක් නැතුව නිකන් මේ පිළි අරගෙන තියෙන්නේ. මොකද අර ඉන්ෆර්මේෂන් එක අරගෙන ආවනේ. මොකද මනස ඒක එදා ඔබ සසරට ආපු දවසේ මේ සසරට එන්න උනේ මොකක්ින්ද? ජපය සිද්ධ වෙච්ච හින්දා. ජපේ මතකයිනේ? ජපේ සිද්ධි වුණා. කටලි මහත්තයා මොකද කිව්වේ? මොකුත් නැති එකකට ආස්වාදයි සැපයි සාරයි ආස්වාදයි සැපයි සාරයි ආස්වාදයි සැපයි සාරයි කියනකොට මොකද උනේ? සුභයි කියනකොටම ඔන්න අවිද්‍යාව. අවිද්‍යාව පටන් ගන්නවා අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන දැන් දිගට හැදෙනවා. පටන් ගත්තෙම ඔතනේ. මේක නිසා අරූපයට බැහැගත් එක්කෙනා මානසිකව පිළීමෙන් තමයි හිටියේ. එයාට ইনফরমේෂන් එනකොට තියෙන්නේ එයා පෙලෙන්න පටන් ගන්නවා. ඒකට තමයි ඔය කයක් ගෙනහලා තියාගත්තේ. දැන් වැඩේ වැරදිලා තියෙන්නේ. දැන් ඕකට පිළිකාත් හැදෙනවා. ඕක ගඳ ගහනවා.
දැන් මේකෙන් තියෙන දාඩියයි ඔක්කොමත් එක දැන් ළඟපාතක ඉන්න බැරි වෙලා තියන ඉතින්. එනිසා ඔබ ගෙදර ගිය ගමන් මුලින්ම කරන්නේ මොකක්ද? නානවා. වොෂ් එකක් දාගන්න. ඔබද දාන්නේ? ඔබ හොදන්න ඕනේ. හරි ක්ලීන් ඔබ. දුවිලි බින්දුවක් ගෑවෙන්නේ නැහැ ඔබගේ ඇඟේ. මැෂින් එක හොදලා දාන්න ගිය ගමන්. ඇයි? අනික් මැෂින් එකේ හරහා අනිත් එක්කනට මොනව යනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන පාස් කරනවා. මැෂින් එක ලෙඩ දෙනකොට තින්විතනේ ඔක්කොම කනෙක්ට්. ඔබ නිකම නිතර බලන්න ඔබ කැමති නැද්ද මේ මැෂින් එක බීමට බහලා ඉන්න ටිකක් වෙනවා. එහෙනම් රූප බලන්න ඕන වෙලාවට බලනවා. ඊට පස්සේ මැෂින් එක බීමට බහලා ඉන්නවා. කැමති නැද්ද? ඔලුව කැක්කමක් එහෙම දිනනකොට මැෂින් එකෙන් බිමට ඇලින්න කැමති නැද්ද? කැමතියි. නැත් එන්න බෑ. ඇයි? ඔබ ස්පර්ශයත් ඉල්ලුවන්නේ. බලන්න කරගත්ත වැඩේ මේ දෙන. ඔබ හැමතිස්සෙම හිතුවේ අර නෝනා කසාද බඳලා ගෙනා වගේ තමයි. දැන් නෝනලා අනිත් පැත්තට හිතා ගන්න. නෝනා කසාද බඳලා ගේනකොට ඔය තරුණයන්ට හිතෙන්නේ මොකද්ද? අර එයා හිතාගෙන ඉන්න ආස්වාදය කියලා හිතන් ඉන්න පැතිකඩ විතරයි එහාට පේන්නේ. කසාද බඳින්නේ මොකක් හිතාගෙනද? මම ඔබ ළඟින් යන්නේ. මම වැඩට ගියත් වැඩ ඇරිච්ච ගමන් දුවගෙන ඉන්න ඔයා ගාවට. දැන් නෝනා ගෙදර. මහත්තයා දැන් මාස දෙකකින් ගෙදර ගියේ නෑ. ඇයි? මහත්තයා වැඩ. හිතාගෙන හිටියේ කොහමද? ළඟින් හෙල්ලෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නැද්ද? කසාද බඳපයි මේකට උත්තර කියන්නේ. නැද්ද? ළඟින් හෙල්ලෙන්නේ නැහැ කියලා නෙමෙයි කසාද බඳන්නේ. දැන් සමහරු රට සමහර නෝන නැති මහත්තයා රට සමහර මහතුරු නැති නෝන රට කරන්න දෙයක් නැහැ. දරිද්‍රතාවය. දරුවන්ට උගන්වන්න ඕනේ. ආදි ආදි මොනවා හරි කියලා. ඉතින් මොනවා හරි කියලා පෙඟුනේ දැන් ළඟ නැහැනේ. ඉතින් මුලා වෙලා නෙමෙයි දෙන්නේ. හිටියේ. ඒ ආස්වාදී කොටස විතරයි දැක්කේ. දැන් නෝනට ලෙඩ වෙනවා. ඒ ඔක්කොම බලන්න බඩ යනවා. බඩ ටික අදින්න වමන යනවා. වමන ටික අදින්න ඕනේ. කරේ තියන ඉස්පිරිතාලේ දුවන්න ඕනේ. මෙකි නොකි. දැන් මෙකි ටික කිව්වා නොකි ටික. ඔබ දැනගන්න. කොච්චර අමාරුද කියලා. පවුලක් නඩත්තු කරනවා කියන්නේ කොච්චර අමාරුද කියලා ඔබ දන්නවනේ. නමුත් ඔය එකක්වත් හිතුන්නේ නැහැ ඒ වෙලාවේ. හිතන්නේ මොකද්ද? පුදුම ලස්සනයි. පුදුම ආස්වාදයි. මම මේ ආස්වාදේ මැරෙන මොහොතේත් ගන්නවා කියලා හිතාගෙන තමයි. සම්බන්ධකම් පටන් ගන්න. ওই ටික විතරයි මතක් වෙන්නේ මේ වෙලාවට. අනිත් එකක්වත් ඔලුවට එන්නේ නැහැ. අනිත් එකක් හරි ඔලුවට එනවා නම් පිටුදේ පලාතක යනවා. එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තමයි පිටුදෙනි. මන රැවටුණේ 60. මනට ඕනි උනේ මන කැමති හොඳ රූප දකින්න. ඉතින් හොඳ රූප දකින්න කියලා උපකරණේ ගත්තා. ඉතින් උපකරණේ අඳුරන්නේ නැහැ හොඳ රූපද නරක රූපද කියලා. ඒක දන්නේ මනනේ. ඉතින් මනට ආහමනේ මන ඒක දන්නේ. ඒක නිසා ලෝකේ ඇලීම් ගැටීම් කියලා දෙකක් දැන් තියෙනවා. විපාකෙන් උපකරණ ඉස්සරහට ගෙනත් දානවා. උපකරණේ තියෙනවා විපාකෙන් ගෙනත් දානවා. උපකරණේ මොකද කරන්නේ? ඒක ඉන්නේ ගේම් බද මීයාද ඒක අදාළ නැහැ උපකරණේට. උපකරණෙන් ඒක පෙන්නනවා. ඒ හරහා රූපය ඇතුළට ආවට පස්සේ ගේම් බද දකින්න ආසිට පෙකට මීයා පේන්නේ දැන් මොකද? දැන් ගැටෙනවා. කායයටත් එහෙමයි. පහස ගන්න නේද හිතන්නේ? පහස ගන්න ඕන නිසා අර කය කිව්වේ මේ ශරීරෙටම නෙමෙයි. කය කියන්නේ දන්නවනේ කය කියන්නේ මොකද්ද කියලා?
හංකඩේ කියලා හිතන්න. ඒ කියන්නේ මේ ස්නායු තියෙන හැමතැනම. එළිය හෝ වේවා ඇතුලේ හෝ වේවා. ස්නායු අග්‍ර පිටලා තියෙන හැමතැනම. දැන් ඔහ ගත්තේ මොකද? පහස දැනෙන්න කියලා. පහස දැනගන්න. ඉතින් හුදෙක්ම සැප පහස දැනගන්න තමයි ඔක ගත්තේ. නමුත් මේ මැෂින් එක. ඒක සැප පහස කියලා එකක් නැහැ. ඒකට එන්නේ මොකද්ද? ඒක එවනවම නැතුරට. දැන් ඉතින් පොළු පාරක් ගැහුවොත් මොකද වෙන්නේ? ඒකත් එවනවා. දැන් කකුල් දෙක රිදෙන්නේ. මොකද කරන්නේ? එවනවා. ඇත්ත කියන්නේ. ඔබ කයක් ඉල්ලගත්ත ඔහම රිදෙන්නද? මොහොතක් හිතුවද ඔහම රිදෙයි කියලා. කය ඉල්ලගත්තා එන්න ගන්නකොට. නෑ, ඒ මොකුත් නෑ. කසාද බැඳා වගේම තමයි. හිතුවේ පුදුම සැපෙන් ඉන්න පුළුවන් ඒක. ඊට පස්සේ දුක්මනේ විඳ කියලා ඔබ දන්න? තනියෙන් ඉන්න එකක් දුක් විඳිනවා නම් මේ ඩබල් වුණාට පස්සේ කොහොමද දුක නැන්නේ? තනියෙන් ඉන්නකොට ඇස් දෙකයි බලා ගන්න තිබෙ දැන්. ඇස් හතරක් බලන්න වෙලා. වහුගඩු හතරක් බලන්න වෙලා. ඇයි නෝනාගේ වහුගඩු සවුතුන මොකෝ කරන්නේ? හිතුවේ නෑ නේද එහෙම එක? ඒක කසාද බඳින්න යන අයට අපි ට්‍රේනින් එකක් දෙන්න. නෑ ඒකුන්ට ඇත්තත් පෙන්වන්නේ. හරි හරි පුතේ උඹලා ඔය ටික දන්න. ඔය ටික උඹ අකුරටම කරයි. හරි හරි. වරන් ඉතුරු ටික පෙන්නන්න. ඉතුරු ටික තනිකර ගිනි ගොඩන්නේ. අන්තිමට ගිනි ගොඩක් විතරයි. ඇයි? අර ඔබ මුලින් ප්‍රාර්ථනා කරපුවා එකක්වත් නැහැ නේ බින්දුනේ. ඇයි නෝනා ඉන්නේ කංගසන්තුරේ? මහත්තයා ඉන්නේ කොහෙද දැන්? වැඩ කරන්නේ. කතරගම. එහෙනම් අර මුලින් ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් නැහැ. දැන් තියෙන්නේ මොකක් විතරද? දුක විතරයි. ඉතින් මම තරුණ ජීවිතවලට ආරාධනා කරනවා. එකක් බැඳලා හරියන්නේ නැහැ පුතේ. බැඳහම් පහක්වත්. ඇයි? ඔය විපාකේ ගෙවා ගන්න ඕනේ. පහක එකපාර බැඳලා එකපාරම විපාක ටික වල ඉවර කරන්න පුළුවන්. වේදනේ මම මේ කියන එක වැරදිද? සමාජ මට්ටමින් ඒව කරගන්න ඕක. මම ඒක නෙමෙයි කියන්නේ. මම කියන්නේ අවසානයේදී සිද්ධ වෙන දේත් එක ගත්තට පස්සේ. ඔබ පුතාගේ හතුරෙක් නෙමෙයි නා. දුවගේ හතුරෙක් නෙමෙයි නා. ඔය වැඩේ කරන්නේ නැද්ද? කරයිද? ඔබම කල්පනා කරලා බලන්න. ඔබ හොඳටම දන්නවා. ඔබ තරුණ කාලේ හිටියන්නේ පින්වතුනි. ඔබ තරුණ කාලේ ඕකට ඔය වැඩ පිළිවෙලට එකතු වෙනකොට ඔබ හිතාගෙන හිටපු දේද දැන් තියෙන්නේ කියලා ඔබ බලන්න. දැන් තනිකරම දුකක් නෙමෙයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඇස් හතරක් බලන්න වෙලා. කන් හතරක් බලන්න වෙලා. නාස් හතරක් බලන්න වෙලා. කටවල් දෙකක් බලන්න වෙලා. බඩවල් දෙකක් බලන්න වෙලා. අර ඔක්කොම ආරක්ෂා කරන්න වෙලා ඔබට දැන්. දැන් බඩවල් දෙකකට කන්න දෙන්න වෙනවා. දැන් දෙගුණේ හම්බ කරන්න ඕනේ. අවස්ථා දෙකක් තියෙනවා. ඒවට ඇති වෙන හම්බ කරලා තියන්න. එතකොට දවසකට එක හරකයි නම් මැරුවේ. දැන් හරක් දෙන්නෙන් මරන්න වෙලා. තනියෙන් ඉන්න කාලේ යන්තම් හුකුලෙන් මරාගෙන ෆ්‍රිජ් එකේ දාගෙන දවස් 3ක් කෑවා. 4ක් කෑවා. දැන් ඩබල් වෙලා. දවසයි කන්න පුළුවන්. දැන් දවස ගානේ කුකුල මරන්න වෙලා. වාසියකට හිටලා නැහැ එකක්වත්. ඉතින් ඔබ දකින්නවා. හාමුදුරනේ ඉතින් ඔය මොනවා කරක් කමන්නේ මං දකින්නවනේ. දැක්කා කියලා මොකද්ද උනේ? ඔබම පෙළිලා ඔබම මකුණාද? නිදස්සන. ඔබම හරකව විකුණලා ඔබම හරකව ගත්තා. ඉතින් හරක තමයි ඔබ ගාවන්නේ. ඔබ කල්පනා කරලා බලන්න වේදන මම මේ කියන්නේ. සමාජයට මම මොකද කියන්නේ නැහැ. මම ඔබට කියන්නේ මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා.
මොනම හේතුවක් නිසාවත් මිත්‍යා දිට්ඨියෙන්වත් මිත්‍යා දිට්ඨි කම්ම සමාදානෙවත් කරගන්න එපා. දන්නවනේ මිත්‍යා දිට්ඨි කම්ම සමාදාන තේ කායස වේදා පරමරණ අපායන් දුක්ගති විනිපාතං නිරයන් උපපන්නාති. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න තියෙන්නේ. ඇත්ත කියන එකක් ලෝකේ තියෙනවනේ. ඒක දකින්න. හිතන්න යන්න එපා. ඒක ඔහොම කිව්වොත් හාමුදුරනේ කවුරු කතාද වදින්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. බුදු කෙනෙකුට ඉවර කරගන්න බැරි ඔක්කොම අපි කොහේ ඉවර කරන්නද? දන්නවනේ බුදුහාමුදුරන්ට පුළුවන් කොච්චරද? මේ සත්‍යය මහ මුහුදට සමාන කළොත් එහෙම සත්ත්ව ප්‍රමාණය මහ මුහුදේ තියෙන වතුර බින්දුව වලට කෙස් ගහක් මහ මුහුදට දාලා ඉස්සුවාම ඒකේ අග රැඳෙනවා වතුර බින්දුවක්. ඔන්න ඔච්චරයි බුදු කෙනෙකුට ගොඩ දාන්න පුළුවන්. එච්චර පරමශේෂ්ඨ බුදු කෙනෙකුටත් එච්චරයි නම් පුළුවන් වෙන්නේ. මං වගේ සොච්චම් මිනිස්සෙකුට H2O අණුවක් වගේ එකක් ගොඩ දාන්න පුළුවන්. අණුවක් යන්තම්. නමුත් මම ඔබට කියන්නේ පිටුදනේ මිත්‍යා දිට්ඨික වෙන්න එපා. මිත්‍යා දෘෂ්ටියටපත් වුණොත් විනාශයි. සම්මා දිට්ඨිය තුළ ඉන්න. ඔබ නුවණින් මෙනෙහි කරන්න. එතකොට හරි. එතකොට සාරූදේ සාරූ ලෙසත් අසාරූ ලෙසත් ගන්න. ඒකනේ සම්මා සංකල්පනාව කියන්නේ. ඉතින් ඔය වැඩේ කර ඕ වගේම තමයි පිළිතුරේ අතට වෙලා තින්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. රූපයක් දැක්කයි කියලා ඉතින් පළකුත් නැහැ. නමුත් රූපයක් බලන්න කියලා ඇහැයිල්ල ගත්තා. දැන් ඇහැයි හිතයි සම්බන්ධයි. දැන් ඇහැ ඉස්සරහට මොකක් ගෙනවද විපාකෙට? ඉතින් දැන් හිත අඬනවා. සාධාරණද ඔබ? ඔබම තලා පෙලා ගන්නව නෙමෙයිද? ඒයි තමතරව තව මොකද්ද කරන්නේ? ඇහැ ඉස්සරහට වෙන එකක් ගෙනවයි කියලා. ළඟ ඉන්නේ උන්ට අල්ලන් තරනවා. එහෙම කරන්නේ නැද්ද? බැලලා නැද්ද? හ්ම්? ඔබ ගෙදරට යනකොට පුතා ගෙදර හැම තැනම වතුර හල්ලා. පොඩි එකා. බැලලා නැද්ද? බැනලා තියනවද නැද්ද? ඉතින් ඔබට ඕනුනේ ටයිල් පොලව දැකින්. දැන් තියෙන්නේ මොකක්ද? වතුර ටයිල් පොලව. හරියන්නේ නැහැ. ඉතින් විපාකයකට නෝක ගෙනත් දැන් මේ වෙන්නේ. ඔව තේරුම් ගන්නවා. මේ ඇඩ්වාන්ස් කොටස පිටුදේ මොකේද? සසර ගන්න දෙන්නේ. සතර ගනුදෙනුව කියන අපි කතා කරපු ටිකේ ඇඩ්වාන්ස් කොටසක් තියෙනවා තව. ඒ කොටස තමයි මේ යන්නේ. ඔබගේ විපාකේ. ඒ විපාකේ කියන්නේ දෙන්න තමයි දරුවා ආවේ. ඒකයි ඔබට කිව්වේ. මේ එන්නේ ලියුම් මහත්තයා. එහෙනම් ලියුම් මහත්තයා එන්නේ ලියුම කාගේ ලියුම? තමන්ගේ ලියුම එන්නේ. එහෙනම් පියුම් මහත්තයාට ගහන්න එපා. තමන්ගේ ලියුමනේ එන්නේ. ඒක චෙක් එකක් වෙන්නත් පුළුවන්. ඉන්වොයිස් එකක් වෙන්නත් පුළුවන්. දඩයක් වෙන්නත් පුළුවන්. මොක ආවත්. දැන් ලියුම් මහත්තයා ගෙනාවේ මොකද? තමන්ගේ ලියුම. ඒක නිසා ලියුම් මහත්තයාට කරදර කරන්න එපා. දැන් ඔබට ඔක විස ගන්න බැරි නම් මොකද කරන්න තියෙන්නේ? ඔබගේ වැරද්ද වහගන්න. අතාරින්න. අතාරින්න. ඩිස්කනෙක්ට් කරන්න. ෆොට්ට කරගෙන පුළුවන් ඩිස්කනෙක්ට් කරන්න. බෑ. මැෂින් එකෙන්ම ඩිස්කනෙක්ට් කරලා දාන්න ඕනේ. ඒකට තමයි ඔබට මේ එන්නේ කියන්නේ. මේ කියන දේවල් ඔබ කරොත් ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්. මේ කළා නම් හරි. එතන ආයෙ ඇහැ ඕනේ නැහැ. ආයෙ ඇහැ ඕනේ නැති වෙන නම් මොකද වෙන්න ඕනේ? හොඳ රූපවත් බලන්න ඕනේ නැහැ. කොහොමද නරක රූප බලන්න ඕනේ නැහැ? මොන රූපද බලන්න ඕනේ?
හොඳ රූප. හොඳ රූප බලන්න නැති කරගන්න එතකොට හරි. ඒකයි ගැටීමට ප්‍රතිකාර කරන්න යන්න එපා. ඇලීමට ප්‍රතිකාර කරන්න. ඔය ගැටෙන්නේ ඇලිලා ඉන්නේ හින්දා. ඇහැ ඉල්ලුවේ ගැටෙන්න නෙමෙයි. තාත්තේ මට ගැටෙන්න ඕනේ ඇහැ දීපන් කිව්වා. තාත්තට කිව්වේ මොකද්ද? තාත්තට පෙන්නුවා. මම මේ රූප නිසා පෙළෙනවා මට ඒව ගන්න විදිහක් නැහැ නේ තාත්තේ. එතකොට තාත්තා කල්පනා කළා. මගේ පුතා මෙහෙන් දුක් විඳලා හරියන්නේ. ඒක නිසා මගේ පුතාට යහපත කරන්න ඕන. දුන්න යන්ත්‍රේ. දැන් ඉතින් ওই යන්ත්‍රේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබට හොඳ ඒවා විතරක් නෙමෙයි එන්නේ. තම නැනවද? නරකේවත් එනවා. දැන් හොඳයි නරකයි කියලා තීරණය කරේ කවුද? ඇහැද? නෑ. දැන් මේ වෙලාව ඔබට හොඳට තේරෙන්න ඕනේ මේක. මේක ඇති. දහම අහනවනම්, නිතර දහම අවබෝධයෙන් ඉන්නවනම් මේ කියන්නේ හොඳට තේරෙයි. එහෙම නැත්නම් මේක ඕකට තථාගතයන් වහන්සේ හොඳ දේශනාවක් කරලා තියෙනවා. ඒක ඔබට කියන්නම්ම. යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පයුරුපාසතේ නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසං යත. මුළු ජීවිත කාලයක් බාලයෙක් පණ්ඩිතයා වැසුරු කළාට කිසිම දෙයක් ගන්නෙ නැහැ. හරියට හොද්දේ බහැලා තියෙන හැන්ද වගේ කියලා. හැන්ද හොද්දේ බහැලා හිටියා. කවදාවත් හොද්දේ රස අඳුනගන්නේ නැහැ. ඔබ එහෙම කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම නැත්තම් මේ දහම් විස්තර විග්‍රහ කරගන්න ඕන. විශ්ලේෂණය කරගන්න ඕන. මේ කියන්නේ ඔබට හොඳට තේරෙනවා ඇති. ඔබ වෙන්න ඕනේ මුහුත්තම් පිතේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසති. කිප්පන් ධම්මං විජානාති. ජීවහ සූපරසං යත. පණ්ඩිතේ බොහොම සුළු වෙලාවක් තවත් පඬිතුෙක් ඇසුරු කළා. කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කළා. එයා වහා දහම අවබෝධ කරගන්නවා. හරියට දිව රසය ගන්නවා වගේ. එදා දහමේ හැදිරෙන කෙනෙක් වෙන්නේ. එතකොට මේ කියන්නේ ඔබට තේරෙයි. එහෙනම් දැන් බලන්න පිටුදේ. දැන් ඔබ ඔය ඇහැ කිල්ලගෙන කරගත්තේ හොඳද නරකද? ඔබම පෙලිච්ච ඒවා නිදහස් වෙන්න ඕනකොට හැකිල්ලගෙන. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මහා විනාශයක් ඔය කරගෙන තියෙන්නේ. මේ කන්නඩි දාගෙන එහෙම ඉන්නේ ඔය. තා ටික කලක් යනකොට මොකද? ඔක්කොම කන්නඩි දාන්න වෙනවා. ඊට පස්සේ පෙලිල් ඉදිරි වෙද්දි යන්ත්‍රය ඉවරයි. ආන් මේ කාලේ තමයි වයසට ගියයි කියන්නේ. ඉවර තමයි. මම මේ කියන එක ඔබට විඳින්නම් මේ තේරුම් ගන්න එක. ඔය ඇස් දෙකෙන් පොට්ට වෙලා ගියාම කොහොමද කියලා හිතාගන්න. බලන්න ආසයි. පොට්ටයි. ඔය චණ්ඩිකන් එතකොට නෑ. දැන් ඔබ හරි උජාරුවට ඉන්නවා. සමාජය එහෙම උජාරුවට ඉන්නවනේ. ගැවුවක් ගහනවා මැරුව මරනවා කී උජාරුවට ඉන්නේ. හරි ලස්සනට ඇඳගෙන එහෙද මෙහෙට යනවා. හරි උජාරුවෙන් මං තමයි අහවල් තැන අහවල් ලොක්කා. කොහොම කියලා උජාරුවෙන් ඉන්නවනේ. ඔය ඇස් දෙක පොට්ට වෙච්ච ගම ඔක්කොම ඉවරයි. ඒ පිටින්ගදනේ මිහි පිට අපායක ජීවත් වෙන කෙනෙක් වශයෙන් දකින්න පුළුවන්. මිහි පිට අපායක් හැදෙනවා සම්පූර්ණයෙන්ම. නමුත් ඔබට කාලය දීලා තියෙනවා ගැලවෙන්න. ඔබ ඒ කාලෙදී ගැලවෙන්නේ නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න බෑ. මේ විහිං දාගත් එක. මම මේ කියන ඒවා. ඔබ හිතන්න පටන් ගන්න ඕනේ. මේ ඔක්කොම කමටහන් මේ දෙන්නේ. කතා කරන වචනයක් නැහැ තියෙන කමටහන්. ඔය එක කොටසක් අල්ලගෙන ඕක වඩන්න. නැත්නම් ඔබ බලයි. හාමුදුරුවෝ කියනවා. ඕකේ දැන් වඩන්නේ මොකක්ද තියෙන්නේ?
ඔය එක කෑල්ලක් කරන වඩ. එතකොට හරි. දැන් කමඨහන් කොච්චර කිව්වද මේ? කල්පනා කරලා බලන්න. ඔය ඔක්කොම මතයන්ලා කය විතරක් ගන්න. කය. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය. ඒ කය. සම්පූර්ණ එක නෙමෙයි. ඒ කය කියන කොටස අරගෙන ඔන්න ඕකේ තියෙන. ඕකෙන් වෙච්ච නස්පැත්තිය සීකල බලන්න. මේ ඇහි ගිනි ගෙඩිය ආවනේ. කනේ ගිනි ගෙඩියත් ආවා. නේ? අරූපෙනේ හිටියේ අපි. ඉතින් කොහොම හරි රූපෙට බැස්සන්නේ. ඒ බැස්සට පස්සේ ඒ රූපේ ටික කාලයක් හිටියට පස්සේ මොකද උනේ? අර සුවඳ අර හිමේ දැනිලා බැලුවා පල්ලෙහා. මේව කළ බැලුවා. බලනකොට දැක්ක මොනවද? මෙන්න එක්කෙනෙක් තව එක්කෙනෙක් අත ගන්නවා. ඒ අත ගන්නකොට අරයා නිකන් මෙහෙම කරන. ෂෝක් කියනවා. දැන් බලන්න මේ වෙලාවේ මන ක්‍රියාත්මක නැහැ. මන කල්පනා කරනවා. ෂෝක් කියනවා. දැන් මන හොය හොය ඉන්නේ මොනවද? ෂෝක්. ඈ? ඊ බලන්නකෝ. අර කොණ්ඩේ දිග කෙනා, කොණ්ඩේ කොට කෙනා අත ගන්නකොට ෂෝක්ලු. දැන් එයාට අත ගෑවට හරියන්නේ නැහැ. නමුත් හිත ඇතුලේ මොකක් වෙන්න පටන් ගන්නවද? ඒකට තණ්හාව ඇදිලා පෙලෙන්න පටන් ගන්නවා. ඒකට පෙලෙන්න පටන් ගන්නකොට මේකද? දැන් එයා ඒ අත ගන්න කොටස එයාට නැහැ. නමුත් එයා පෙලෙනව දිගටම. ඔන්න ඔය අතරේ තින් තාත්තා කල්පනා කරනවා. මගේ පුතා දුක් විඳිනවා. අපරාධේ. ඵලයන් පුතා පල්ලෙහාට කියලා තල්ලුවක් දානවා. අන්න මනුස්ස ලෝකේ කාන්තාවකට දරුවෙක් ඉපදුණා. ටික කාලයකට පස්සේ. ඒ ඉපදිලා. ඉපදිච්ච දවස් ඉඳලා ඒක හොයන්නේ මොනවද? ස්පර්ශය. මුලින් අම්මගේ, ආච්චි අම්මගේ ආදි වශයෙන් ඔහොම ඉඳලා ඊට පස්සේ අම්මලා ආච්චි අම්මලා ඕනේ වෙන වෙන ස්පර්ශ වගේ යනවා. ඔහොම තමයි ආවේ ලෝකෙට. ආවේ ඔක්කොම හොඳ ස්පර්ශ වගේ. ඊට පස්සේ මෙන්න ලේ පෙරාගෙන ඉනවා දවසක ගෙදර. මේ හොඳ ස්පර්ශ විතරක් කියලා එකක් නැහැ. තාත්තා දුන්නේ හොඳ ස්පර්ශ ගන්න මැෂින් එකක් නෙමෙයි පිටින්. මොන මැෂින් එකද දුන්නේ? ස්පර්ශ ගන්න එකක් දුන්නේ. ස්පර්ශය කන්වර්ට් කරන මැෂින් එකක් දුන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන බලවට. ඒ වේදනා සංඥා සංකාර විඥාන කොහොමද හිතේ ගන්නෙ? රූපේ බවට. රූප කියන ස්වභාවය තියෙන. ස්පර්ශයේ ස්පර්ශ රූපයක් බවට කන්වර්ට් කරන පරිවර්තනය කරන මැෂින් එක තමයි ඔය කය කියලා කියන්නේ. ඉතින් ඕක දුන්නා. දැන් මෙයා දන්නවද පින්විතනේ අත ගන්න ඒවා විතරයි යට ගන්න පුළුවන් එහෙම එකක් තියෙන්නේ. නෑනේ. ඔබට කවුරු කණේ පාර ගැහුවොත් හැමට රිදෙනවද පොඩ්ඩක්? හැමට රිදෙනවද? හැමට රිදෙන්නේ නැහැ. සිහි නැතිලා කල්ලක් ගහන්නකෝ කීකට ඇති වෙනක. ප්‍රශ්නයක් එනවද? නෑ හැමට රිදෙන්නේ නැහැ පොඩ්ඩක්. මොකද හැම ඒවා තියාගන්නේ නැහැ. ඇහැ කවදාකවත් රූප තියාගන්නේ නැහැ. ඔක්කොම මක් කරනවද? පරිවර්තනය කරලා පාස් කරනවා. හැමත් එහෙමයි. පරිවර්තනය කරලා පාස් කරා. ගහපු පාරකට ස්නායුව එබිලම තිබ්බොත් එම් මොකද වෙන්නේ? ඉතින් ටික වෙලාවක් යනකම් රිදේ. අපි හිතමු නිකන් බටන් එකක් වගේ ලෝකෙ එබිලා ආයි උඩට එනවා කියන්නේ. ඉතින් රිදෙන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මොකද වෙන්නේ? රිදෙනවා. රිදිලා ආයි යෝග යථා සත්‍යයටපත් වෙනකම් රිදෙනවා. ඒ හැමදාම කනේ පාරක් ආවම තප්පර ගානක් යනකම් රිදෙන්නේ. මේ මැෂින් එකේ හැටි. මැෂින් එකේ බොත්තම ටිකක් එබිලා තියෙනවා. බොත්තම කොච්චරද එබිලා තියෙනවද? ඒ වෙලාව යනකම් ඉතින් හිතට පණිවිඩය යවනවා. ඉතින් ඉල්ලගෙන කෑව නෙමෙයි. දැන් කාටද බයින්න ඕනේ ඔක? ඉතින් Tamanට මැරෙන්න වෙන කාට බයින්නද? ඒකයි කියන්නේ මේකද? ලෝක සත්‍යය අතහැරලා දාන්න. ඔබ අරූපී කෙනෙක් කොහොමද ලෝක සත්‍යය ඔබට සම්බන්ධ නැහැ. ඔබ ලෝක සත්‍යව සම්බන්ධ කරගන්න මැෂින් එකක් හදාගත්තා. දැන් ඔබ කියනවා ලෝක සත්‍යය ඔබට අවැඩ කරනවලු, හිංගි කරනවලු, හිංසා කරනවලු. මොනවද ඒ කියන්නේ?
ඒ කියන්නේ මිනිස්සේ කඩුවක් අරගෙන මෙහෙම බනවන ඉන්නවා. ඔබ එතන යනවා. යනකොට කියනවා මෙයා මට කඩුවෙන් ගැහුවා. එහෙම නෙමෙයි දුන්නේ. නෑ කඩුවෙන් ගැහුවද එයා? නෑ. එයා කඩුව වනවනේ හිටියේ. ඔබයි එතනින් ගියේ. දැන් අඳුම තරමේ ඔබට තේරෙනවද පින්වතුනි? ඔබ මහා මෝඩ තකදීරු වැඩක් කරගත්තා කියලා සසරේ. මිදෙන්න තියෙන chance එක. මිදෙන්න. මේ වෙලාවේ වෙන වැඩ කර කර ඉඳලා මේ අවස්ථාවත් නැති කරගන්න එපා. මම මේ ඔබට පෙන්වන්නේ අස්සක් මුල්ලක් නැහැ මේ ඇතුලේ තියෙන ඒවා පින්වතුනි. මම ඔබට කියන්න පුළුවන් නම් දහම කියලා මෙන්න මේවා කියන තැනක් හොයාගන්න කොහෙන් හරි. ප්‍රകൃතිය හරි කමන්නේ. දැන් මේ විගුරු තියෙන්නේ. ප්‍රകൃතිය හරි කමන්නේ. තියෙන දැනකින් හොයාගන්න මේ මතු කරලා දෙන තැන්. මේ නිවන සාක්ෂාත් කරගන්න යන පිරිසට කතා කළොත් ඒ අය ඕක කියයි. අවංකව මේක කරන පිරිසක් ඉන්නවනේ ස්වාමීන් වහන්සේලා. හෝ ඒවා ගිහියත් හෝ ඒවා කවුරු හරි. ආන් ඒයටෝ වැටේ. ඒ අයගෙන් අහුවොත් කියයි. ඒ හැරෙන්න කියන්න බෑ. කටින් වචන එළියට ආව පමණින් පින්වතුනි. ඔබට තථාගතයන් වහන්සේගේ දේශනාවට සමානතර හදන්න බෑනේ. කාටවත්. බලන්න මේ හොඳට බලන්න මේ අස්සේ තියෙන්නේ මොනවද කියලා තනි කරමු. එහෙනම් මේ අපි තනි කරම කරගත්තේ මේකනේ මහා විනාශයක්. ওই විනාශයෙන් ගොඩ එන්න කියලා මම ඔබට කියන්නේ. මේ විනාශයෙන් ඔබ ගොඩ ආවේ නැත්තම් ඔබට හිතා ගන්න බැරි වෙනවා කියන්නේ. දැන් තමයි ඔබට ගොඩ එන්න තියෙන්නේ. ආයි මේක පහුණොත් බෑ. ඒක ඔබ හොඳටම දන්නවා. මනුෂ්‍ය ජීවිතයයි බුදු කෙනෙක් ඉපදීමයි දෙක එකට සිද්ධ වෙනවා කියන එක. මම හිතා ගන්න බැහැ. නැවත මට මේ chance එක කවදේද කියලා මට හිතා ගන්න බෑ. මහ මුහුදක් ඉන්නවා පින්වතුනි සත්‍යය. එක බුදු කෙනෙකුට කොට දාන්න පුළුවන් වතුර බින්දුවයි. මහ මුහුදක් සත්‍යයන් එහෙම වතුර බින්දුවට පැන ගන්න තියෙන සම්භාවිතාව ගැන බලන්න. එක යට අනන්තයයි. එක යට අනන්තය කීයද? බින්දුව. බින්දුවට කිට්ටුයි. ආයි හම් වෙන්නේ නැහැ. ඒකයි මම ඔය උඩ පයින් දඟලන අයට කියන්නේ. ආයි හම් වෙන්නේ නැහැ. හම් වෙච්ච එකෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන්ටම තේරෙනවා කය කොච්චර විඩා දෙනවද කියලා. රස්නේ නැද්ද? දාඩිය ඇලින්නේ නැද්ද ඇඟේ? ඇලිනවා. දැන් ඔය ඇඟක් ඉල්ලුවේ මොකටද තාත්තා? රස්නේ ගන්න. රස්නේ ගන්න දෙන්නේ නැහැ. එහෙම හිතලවත් තිබුණේ. රස්නේ ඒ මොනවද? ඒව නෑ. මොනවද? මට ඕනේ සුමුදු පහස. තාත්තා කිව්වා සුමුදු පහසද පුතේ ඕනේ. දෙන්න. මොකද තාත්තා ගාව තියෙන මැෂින්ස් සුමුදු පහස ගන්නේව නෙමෙයි. පහස ගන්නේව තියෙන්නේ. දුන්නා. දැන් ඔබ කියන රස්නේ හිලු. හදන්නේ නැහැ මේ. සීලින් ගහන්නෙත් නැහැ. තව ෆෑන් දාන්නෙත් නැහැ. ඇයි? රස්නේ. මම මොකක් කරන්නේ ඒකට? ඔබම නෙමෙයි දෝක හදාගත්තේ. දැන් ඔබ හදාගත්තේ වට අපි විඳවන්න ඕනේ. ඉතින් ඔබ සුබඳු පාත්‍රෙ නේද ඉල්ලගත්තේ. ඉතින් ඒක විතරක් ගන්න ක්‍රමයක් හදාගෙන බලන්න. මම මේ පින්වතුනි මේ ඔබගේ හිතට බැන ගන්න ක්‍රම කියන්නේ මේ. ඔබට හිතෙන්නේ නැද්ද මගේ හිත හරි පව් කියලා? කුණු හරප ලොරියක් අහලා තියෙනේ මේනකොට මගේ හිත. මම ඔබට මෙහෙම කියන්න කියනවා නම් පින්වතුනි මං කොහොම කියා ගන්නවද? ඉඩ දෙන්නේ නැහැ පොඩ්ඩක්. වරදක් කරන්න මේ හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැත්තම් වරදක් කියන්නේ පාපයක් එහෙම නෙමෙයි. පව් කරන්නේ නැහැ උන්වහන්ස. නිවන සාක්ෂාත් කරගන්න තියෙන වෙලාවේ ඒක නොකරගෙන ඉන්න එක තමයි වරද. දැන් මේ ශාසනය ඇතුළේ තියෙන වරද ඕක. එහෙම කරනවා නම් ඒකටත් මම දොස් කියනවා නම්
මට කොහොමද දොස් කියා ගන්නවද? ධම්මපදයේ ගාතාවක් අහුවෙච්ච එක මම කියන්නේ ඔව් උඹට ගාතාවක් කියලා තියෙනවා බුදුහාඳුර. හොඳට කිව්වපන් ඕක බලන්න. එහෙම තමයි මම නොකරන දේවල් ඔබට කරන්න කියන්නේ නැහැ පින්විත. ඇයි? ඔබ කලින් නිවන් දැක්කොත් එහෙම කොහෙද? මමයි කරගන්න ඕනේ. ඇයි පින් මං කොයිලේ මැරෙයිද දන්නේ නැහැ. ඔබ කොයිලේ මැරෙනව මොකෝ මට? මම මැරුණොත් නේ මට පාඩු. ඒ නිසා කවදාවත් මේ රත්තරන් අවවාද මම පිළිපදින්න නැතුව ඔබට දෙන්නේ නැහැ. මට පිස්සුව. මං ගෝපල්ලේ කියලාද? අනුගේ හරක් බලාගන්න? නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න බෑ ඔබට කවදාවත්. ගෝපලුකම. අනුන්ට බන කියනවා තමන්ගේ වැඩේ කරගෙන ඉදි ගෝපල්ලෙක් වෙන්නේ නැහැ කවදාවත්. මට අවබෝධ වෙනේ විතරයි මම ඔබට කියන්නේ. පොතින් හොයලා කියන්නේ නැහැ කිසි දෙයක්. මම කට්ටයි. මං ඉස්සරහින් යනවා ඔබ පිටිපස්සෙන් තියාගෙන. ඔබ ඉස්සර කරන්න හැදුවොත් මං ටක් ගාලා සිග්නල් දානවා. ඉස්සර කරන්න බෑනේ. එන්න එපා ඉස්සර කරන්න. ඒකයි මේකදනේ. මම ඔබට කියන්නේ මට නිවන් දකින්න තියෙන උවමනායි 10%ක් හරි ඔබට තියෙනවනම් ඔබ ඊට වඩා වේගෙන් මේ ගමන යනවා. මම ඒකයි මේ ඔබ දක්වන්න පුළුවන් තරම්. සතර කියන්නේ මහා භයානක දෙයක්. ඔබ ඒ කොහොම ඉන්න හැදුවා? ඔබ හොඳටම දන්නවා පින්වතුනි. ඔබේ ජීවිතය අනුතරේ තියෙන. ඔබ මොකුත් නැහැ කියලා ඉන්න හැදුවා. ඔබ හොඳටම දන්නවා මැරලා සතර අපායට යන්න තියෙන එක. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ කවුරු වුණා? ලෑස්ති වෙන යුද්ධෙට. මේක තමයි තියෙන පළවෙනිම මානව අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම උල්ලංඝනය කරගන්න එපා. බඩට කැම නැති වුණත් කමන්නේ. මේක කරගන්න. ඔය ඇහැ ආයි ඉල්ලන්න දෙන්න එපා පින්වතුනි. ඔබ හොඳටම දන්නවා ඕක නිසා ඔබ පීඩාවටපත් වෙලා තියෙන හැටි දැන්. නිබාන්න වේදනේ මම ඔබට ලස්සන මනාල ජෝඩුවක් ලස්සන පෝරුවක ඉඳගෙන ලස්සනට විවාහ වෙනවා දැන් පෙන්වහම. ඇද්ද දෙක අරගෙන බලන් ඉන්නවා. ඊට පස්සේ පෝරුවේ උඩ වහලේ කඩා fälla. උන් දෙන්නගේ ඔළුව චොප් වෙලා තියෙනවා දැක්කහම ඇද්ද දෙක පියා ගන්නවා. ඒ ඔබ ඇද්ද දෙක කිල්ලුවේ මොකටද? ලස්සන මනාලිය බලන්න. නමුත් පස්සේ තියෙන්නේ මොකක්ද? ඔය උපකරණේ ඒව අඳුරන්නේ නැහැ. තියෙන්නේ මොකද්ද ඒක එවන ඇතුළට? උපකරණේ කැඩේ පරිසරය. ඒක නිසා උපකරණේ රකින්න ඕනේ. දැන් ඔබගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ගත දෙයක්වත් නැහැ. මට කියන්නේ බැලුවයි කියලා ඔබගේ ජීවිතේට ලැබිච්ච එක දෙයක්. මේ ඔබට දෙයක් පෙවුණා. ලැබිච්ච දෙයක් කිය. හරි ඔබ දුන් හින්දාල බැලුවා. ලැබිච්ච දෙයක් කිය. කිය. මම බලන්නේ. දුන් හින්දාල බැලුවා. ලැබිච්ච දෙයක් කිය. මොකද? හරි ඔබ ලස්සනයි කියලා හිතන් ඉන්න එකක් බැලුවා. ලැබිච්ච දෙයක් කිය. ලැබිච්ච දෙයක් කියන්නේ. තියෙන දෙකක් නැහැ. අපරාධ වෙන්නේ. ඔබ උඩ ඉන්න කාලේ අර පල්ලෙහා රිලව් කරන වැඩ බලලා. ඒවට බැඳිලා තාත්තෙන් තව ඉල්ලුවා. තාත්තේ මට දිවකුත් ඕනේ. තාත්තේ මට නහයකුත් ඕනේ. තාත්තේ මට කයකුත් ඕනේ. ඔබ උඩ ඉඳලා බලද්දි ඔබට පෙවුනේ ඒ රිලව් කරන වැඩ හරි ආස්වාදයි කියලා. මොකද ඒ අසත්පුරුෂයෝ ආස්වාදයි කියලා පෙන්වුවා ඔබට. පිළිදෙන ඔබ හොඳටම දන්නවා. ඔබට එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඒවා පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි.
ඔය ආස්වාදය කියලා දැනෙන්නේ පිළීමෙන් මකෙන හින්දා නිදහස් වෙන නිසා. බලන්න අහුවෙල්ල කොච්චරද කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න කාලේ ඇහි කනයි තිබුණානේ පින්වතුනි. ඒකෙන් තමයි අහුනේ. ඒකයි. ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්න කාරි භයානකයි. ඒකනේ පින්වතුනි දැන් බලන්න. ඇයි ආනෙන්ජ කියලා කියන්නේ අරූපෙට? ඇයි රූපාවචර බ්‍රහ්ම ලෝකෙට ආනෙන්ජ කියන්නේ නැත්තේ? අරූපෙට ගිය කෙනාට පින්වතුනි මහා කාලයක් ඉන්න පුළුවන්. කාමෙට වැටෙන්නේ නැතුව. එයි අසත්පුරුෂයව බලන්නත් බෑ. අසත්පුරුෂයව ඇහෙන්නෙත් නෑ. නේද රූපේ ඉන්න කෙනාට අසත්පුරුෂයව බලන්නත් පුළුවන්. අසත්පුරුෂයව ඇහෙනවා. ඇයි පින්වතුනි රූපාවචර බ්‍රහ්මයේ හිටව ගමන් බහින්නේ? කොහෙද? දිව්‍ය ලෝකෙද? බැලලා දෙවිවරුත් එක්ක කතා කරලා යන්නේ. ඉතින් ඔය බැහැලා එනකොට එහෙම දෙවිවරු දීව්‍යාංගනාව ඔය හැදිච්ච විමන් අස්සේ ඉන්නවා දකින්න නැති. හැබැයි කෙලෙස් යටපත් වෙලා තියෙන නිසා පද්ද නැතු යනවා. නමුත් ඉතින් ඔහොම ගිහිල්ලා එයාගේ ජීවිතේ ආයු කාලය ගොඩක් ගෙවිලා එනකොට මොකද වෙන්නේ? අර යටපත් වෙලා තිබිච්ච ක්ලේශයන් ආයි මක් වෙන්න ගන්නවා. මතු වෙන්න ගන්න. මොකද සමුච්ඡේද ප්‍රහාණය කළේ නැහැ. විස්කම්බන ප්‍රහාණය කළා ඉතින්. දැන් ටික ටික මතු වෙන්න ගන්නවා. ඒ ටික ටික මතු වෙන්න ගන්න වෙලාවේදී ආයි දිව්‍ය ලෝක පැත්තේ බහිනවා. එයා දන්නේවත් නැහැ. මම පොඩ්ඩක් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එන්න. දැන් බහිනවා. ඇයි බහින්නේ කියලාවත් දන්නේ නැහැ. එයි එයාට දැන් අරව දකේදී චුට්ට මොනවද මත වෙනවද? ආස්වාදේ මත වෙනවා. ඒ කියන්නේ දැන් එයා එහෙ ඉඳනම එයාට පෙලිල්ල පටන් ගන්නවා. දකිද්දී ආස්වාදය ඇවිදලා මේකද? ඊට පස්සේ ඒ ස්පර්ශ ආස්වාද ආදී වශයෙන් ඒවට අවශ්‍යතාවය එනවා ටික ටික පෙලෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තාත්තා දායාදේ දෙනවා. බැසුව දිව්‍ය ලෝකෙට. නැත්තම් මනුස්ස ලෝකෙට. ඒක පාඩ සතර පහට යන්නේ. මනුස්ස ලෝකෙට බැස්සා කියන්නේ ඉතින් තව එක අඩියයි. අර කොල්ලෝ කියන්නේ හූවයි බල්ටියයි. ඔහොම තමයි හරි. දැන් වීරිය වගේ ඉන්නවනේ. හොඳ තියාගන්න. ගැටේ ඉන්නේ. කකුල ලිස්සවන. අපිට කියන්න තියෙන මොකක්ද? ටටා. භයානක ජීවිතේ. නිදහස් වෙන කාලේ. ඔය හොඳට මෙනෙහි කරන්න. එතකොට ඔබට තේරෙයි ඔබගේ මුලාව. මුලාවෙන් අයින් වෙන්න හිතේ. දැක්ක නේද පිටු? අනිච්ච දුක්ඛ අනාත්ම දේ නිච්ච සුඛය යත්තයි කියලා අරගෙන කරගත්ත විනාශය. නැගිට රස්නේ දැන්නකොට ඉවසගෙන ඉන්න. ඔයාලට හිතලක් දැනේ. ඒක ඉවසගෙන ඉන්න. පාටියක් කරනකොට බඩගිනියයි. මොකද කරන්නේ? ඉවසගෙන. තේරෙන්නේ එල්ලුම් ගහන්න නියම වෙච්ච මිනිස්සෙක්වත්. ඔච්චර විඳවන්න ඕනේ නැහැ. මේක ඔබට තේරෙනකොට පිටින් ඔබට ඒ විඳවිල්ල ඒ හිතට. ඔන්නේ විඳවිල්ල එනකොට තමයි පිටින් මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම එන්නේ. මහා වීරයක් එන්නේ. ඒ කියන්නේ මහා ගොන් වැඩක් කරගත්තට පස්සේ. යා මෙතන එක chance එකක් ආව ඔබට. දැන් මේ මිතන්න. ඔබට ස්විච් එකක් ඇදෙනවා. ඔබට ස්විච් එකක් ඇදිලා.
ඔය මොකද කරන්නේ? දෙවියන්ට ස්තුති කරන්නේ. පහනක් එම් පත්තු කරලා. දෙවියනේ කියන ස්විප් එක තියාගෙන වන්දනා කරනවා. අන්තිමට පහනේ දැනට ස්විප් එක පිච්චෙනවා. ඒ වෙලාවෙන්නේ මානසික මට්ටම මොන වගේද ඔබට? ඒ වෙලාවේ ඔබට එන මානසික මට්ටම මොන වගේද? මෙන්න කෝටි 4ක ස්විප් එක. ඊටත් එහා ගිය එකක් දැන් දැනෙන්නේ නැද්ද ඔබට? අන්‍යතාවයටපත් වෙච්ච හැටි. ඔබ බලාපොරොත්තු වෙන එක. නැවත අද අන්තිමට ඔබට උරුම වෙලා තියෙන එක. අන්‍යතාවයටපත් වෙච්ච හැටි. මේවා හිතන්න පින්ගත. මේවා හිතද්දී ඔබ කොහොමද පින්ගතනේ? වීරය වෙන්නේ. කවුරු ඉස්සරහ වීරය වෙන්නේ? ලෝකේ ඉන්න ලොකුම ගොන් රජා කවුද? මම. ඔබට එහෙම හිතෙන්නේ නැත්තම් තාම ඔබට මේක තේරිලා නැහැ. ඒ කියන්නේ ගුණා බවවත් තාම තේරිලා නැහැ. ඒ කියන්නේ රජ ගුණ. ගොන් රජා නෙමෙයි. හිතලා බලන්න. දැන් ඉතින් අර උපහැරණේ කීය කියන තියෙන්නේ කුඹලා මාළු කෑවාන විඳෝපන් බලලෝ. ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ ගලේ පහරපු බලලා වගේ ඉන්න තියෙන්නේ. ඉතින් ඒවා කියනවා මිසක් සිංහයා වගේ කියලා හරියනවා. දැන් ඔබට කිව්වා කියලා මං සිංහයා වගේ ඉන්න කෙනෙක්. එහෙම කිව්වද? අද ඉඳලා බෑ. අද මේක තේරුණා දැන් කියන්නේ මොකක්ද? ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ ඉන්න කෙනෙක් මං. මේක දැන් ඇටි කෙහෙල් දැක්කාම කන්න ආස එතුණ කෑවට පස්සේ ඇට ටික හිර වෙලා තින්නේ දැන් ගොඩ මාර්ගයේ બ્લોක් වෙලා. මරණය හා සමාන දුකකටපත් වෙලා තියෙනවා. එහෙම නෙමෙයිද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් මේක දෙන්නේ හැම වෙලාවකම ඔය කයට වේදනාව දෙන හැම වෙලාවකම මනට මතක් කරලා දෙන්නවා. වෙන කාටවත් මතක් කරන්න එපා. ඒතකොට ඔළුව කැක්කමක් හැදෙන එක සෞභාග්‍යයක් කියලා හිතා ගන්න පුළුවන්. හරි? මනට මතක් කරලා දෙන්න පුළුවන්. උඹට රිදෙනවද? ඉල්ලගෙන කෑවනේ ඔබ. දැන් නිකන් ඔබ අර මනේ හොඳ පැත්තනේ. දැන් මනේ හොඳ පැත්ත විසින් මනේ නරක පැත්තට තමයි මේ දොස් කියන්නේ. දැන් උඹ ඉල්ලගෙන කාලා උඹ නිසා මගේ ඔළුවත් රිදෙනවා. දැන් මටත් රිදෙනවා. උඹ කරපු වැඩේ නිසා. ඉක්මනට අතහැරපන්. දැන් උඹට විතර නෙමෙයි රිදෙන්නේ. මටත් රිදෙනවා. ඔන්න ඔය පැත්තෙන් යන්න. තමන්ට අවවාද කරගන්න. සචිත්ත පරියෝදපන. තමන්ට අවවාද කරගනිමින් ඉදිරියට යන්න. දැන් පැවිදිලා කරන්න වැඩ නැද්ද? තියෙනවා. ඒකයි කියන්නේ. පැවිදින්න ඕන කෙනෙකුට කරන්න වැඩ තියෙනවා. මේ. මොකද ඒගොල්ලන්ව ෆ්‍රී කරලා තියෙන අනිත් අය විසින්. ඔබ කරන්න අපි කන්න දෙන්න. මේ කොච්චර හොඳයි. ඒකෙන් ඔබට පින සිද්ධ වෙනවා. පින නෙමෙයි. වැඩේ ඉවර කරගන්න. පිනත් කරගන්න. දැන් මේ පිරිසක් එකතු වෙලාද? මේ 200 300 පිරිසට කන්න දුන්නේ වෙන්නේ. ඉතින් මහා පිනක්. නිකන් හම්බ කළේ නෑ නෝ. මහන්සියලා හම්බ කළේ. හැබැයි ඒව එකක්වත් අපේ දෙයියේ නෑ. ඇයි? කන්න දුන්නේ කාටද? කන්න දුන්නේ කාටද? සෛත්‍යයක් වට යනවද? නෑ. නිවන පූර්ණේ කරගන්න අපයි. හදවතින්ම නිවන පූර්ණේ කරගන්න ඕන කියලා දැඩි අදිස්ථානෙටපත් වෙච්ච පිරිසකට කන්න දෙන්න. ඕක මහත්ඵලයි මහානිසංසයි. ඕක අනිවාර්යෙන් තමන්ගේ නිවන පිරිස හේතු වෙනවා.
බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තමයි දන් හදලා පූජා කරේ. ඉතින් එනම් පැවිදි වෙනවට පස්සේ කරන්න දේවල් තියෙනවා. ඔළුව කැක්කමක් හැදුනත් දැන් කරන්න දේවල් තියෙනවා. කකුල ගල කැපුණොත් මොකද කියන්නේ? රිදෙනවා. දැන් බලන්න උඹ කරපුවේ. උඹ කයක් ඉල්ලුවා. දැන් මටත් රිදෙනවා. ඩිස්කනෙක්ට් කරපන්. කෙලින්ම අන්න දෙන්න තියෙන. ඩිස්කනෙක්ට් කරලා දාපන් ඕක. එතකොට පින්වතුනි, එයාට සිද්ධ වෙනවා කැමැත්තෙන් ඩිස්කනෙක්ට් කරන්න. නැත්තම් එයා ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ. එහෙනම් එයාට මුලින්ම සිද්ධ වෙනවා මොකද්ද? කැමැත්ත නැති කරගන්න. එතකොට එයාට බණ ටිකක් කියන්න. දැන් ඔබම බලහන්කෝ. එහෙම බණ ටිකක් කියන්නේ යාට. කිසිම පදනමක් නැතුවනේ දැන් ඔබ යෝග ගත්තේ. ආස්වාදයි සපයි සාරයි කියන. පදනමක් නැහැනේ යෝගේ. පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. උදා වෙලා වැය වෙලා යන්නේ විතරනේ අපිට එන්නේ. දැන් අපිට කියන්නේ කාටද? හොඳයි හොඳ හිතටයි නරක හිතටයි. දෙන්නම හිතට එන්නේ එම. අපිට එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. දැන් ඕක උදා වෙලා වැය වෙලා යනවනේ. එහෙනම් පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයක් නෙමෙයි. එහෙනම් මොන පදනමෙන්ද ඔක ආස්වාදයි සපයි සාරයි කියලා ගත්තේ? දැන් බලහන් ගත්ත දේ මෙච්ච වැඩේ. රිදෙනවනේ මටත්. හැම එකක්ම මතු කරන්න. හැම එකක්ම එම ගන්න. ඒක ඔබට ඔලුව කැක්කමක් හැදුනත් වාසනාවට හැදෙන්නේ. ඒ දැන් ගහන්න එකක් තියෙනවා. දැන් මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ වෙලාව ඇත්තටම රිදෙනවනේ. මේ රිදෙන එක මතු කර කර පෙන්වන්න හැකියි. මේ බලහංගු වෙච්ච දේ. අතහැරපන් මන අතහැරපන්. තේරුම් ගනින්. ඒක උඹට අතාරින්න පුළුවන් මන. මම සචිත්ත පරියෝ දපනේ කරන්න දන්න කෙනාට තමයි පස්සේ පුළුවන් වෙන්නේ පරචිත්ත පරියෝ දපනන් උදෙසා බණ කියන්නේ. දැන් බලන්න සචිත්ත පරියෝ දපනන් කරන්නේ නැති කෙනෙක්ගේ බණහල වැඩක් තියෙනවා. තමන්ට තමන් අවවාද කරගන්න කලින්. ඒ අවවාද සාර්ථක වෙගෙන එනකොට. ඕනේ තව කෙනෙකුට අවවාද කරලා කමන්නේ. නැත්නම් කොහොමද අවවාද කරන්නේ? ඉතින් ඔබ ඔබට ඉස්සෙල්ලා අවවාද කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් තව කෙනෙකුට අවවාද කරලා දෙන්න. ඒ හැම අවස්ථාවකම දැන් ඔබට පේනවා මොකක් හරි එකක් දකින්න. අවේදමුකෝ මොනාරි වීඩියෝ එකක් පෙන්නද්දි ඉතින් ලස්සන රෝස මල්ලේ ආයකින් ගිහිල්ලා මිනිහෙක් කපලා දාලා. නේද මොකද උන්නේ? ලස්සන රෝස මල්ලේ ආයකින් යනකොට කටත් අරගෙන බලන් හිටියා. එකපාරට මොකද උනේ? අර මනුස්සයව කපලා දාලා තිනු දැක ගම මොකද උනේ? ඇස් දෙක පියාගත්තා. ඔන්න දැන් හොඳ chance එකක්. මොකද? මනේ හොඳ පැත්තෙන් මනේ නරක පැත්තට බයින්. බයින්නේවත් අවවාද කරා. දැන් බලපන්. මටත් බලන්න ඕන ඔබ හින්දා. ඔය ඉල්ලලා කරගත්ත දේ හැටි. දැන් ඔබට හොඳේ විතරද පේන්නේ. දැන් පෙවුනා කියලා ඉතින් වඩේ මොකද්ද? කිසිම වැඩකට තියනවද පේන එකක්? අතහැරලා දාපන්. දැන් බලහන් ඔය උපකරණ රකින්න කොච්චර අමාරුද කියලා ඇහැ රකින්න. බලහන් ඔය ඇහි වැල් ටික මොලේට යන ටික හෙඩ් එකට යන ටික. ඕවා ඔය එකින් එක ඒ පැත්තෙන් පෙන්නලා දෙන්න. දැන් ඔය හැම එකක්ම රකින්න බෑ. ඔය මොකක් හරි වැල් එකක් සවුතුනොත් මොකද වෙන්නේ? එහෙනම් ගිනි කකා ඉන්න හැරෙන්න වෙන දෙයක් නැහැ නේද? ඉතින් බැලුවා කියලා ලැබිච්ච දෙයක්වත් නැහැ නේද? රෝස මල්ලි ආයෙත් දැක්ක. දැන් උඹට මොකද්ද ආවේ? එහෙමත් නැහැ නේ. මිච්ඡා සුඛය යත්තයි කියලා ගත්තේ මොන පදනමෙන්ද? රෝස මල් දකින්නකොට කොහොමද ලස්සන ආවේ? ලස්සනයි කියලා හිතුනේ. ඒකට පිළිපෙලි ඉඳලා පිළිමෙන් නිදහස් වෙච්ච නිසානේ. දැන් බලන්න මේක දෙන ඔබම දහම කතා කරනවා. ඔබගේ හිතට. ඔය තියෙන හොඳම භාවනාව. ඔකට කොහෙවත් යන්න ඕනේ නැහැ භාවනාව.
පැත්තක ඉඳගත්ත භාවනා කරනවා. උදා වෙලා වැය වෙලා යන එකක්ම නේද අපිට එන්නේ හැමතිස්සෙම. අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි නෙන්නේ. එන එක උදා වෙලා වැය වෙලා යන ස්වභාවයෙන් යුක්තනේ. ඉතින් තණ්හා කරපුවම පෙළෙනව දුකටපත් වෙනවනේ. මොනවා කළත් ආසාද දෙන්නේ නැහනේ. එහෙනම් පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයිනේ ඔක. මොන පදනමක් යටතේද දුඹ? ඔක ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තේ. එතකොට එයා කතා කරනවා. ඒත් ඉතින් අර අංකල් කිව්වනේ. ආස්වාදයි සැපයි සාරයි කියලා. ඒක තමයි. කවුරු කිව්වක් කමන්නේ ගත්තේ. දැන් බලහන් ගත්ත කෙනේ නිසා වෙච්ච දේ. නේ හොඳ විතරද ඔබට පේන්නේ. දැන් මේ උදා වෙච්ච එක වැය වෙලා යනකොට ඔබ කොච්චර අඬනවද? මේ බලහන් මං අඬන්නේ නැතුව ඉන්නේ. මං අතහැරලා තියෙන්නේ. මේ හිතේ අතහැරිච්ච කොටස මේ උපදෙස් දෙන්නේ. يعني හිතේ ඉන්න රහතන් වහන්සේ උපදෙස් දෙන්නේ මේ. මං අතහැරලා ඉන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. ඒත් උඹ කොච්චර දුක් විඳවද බලපන්. උඹට ආස්වාදයෙන් උඹ දෙයකට ඇලෙනවා. ඒ ඇලෙනකොට ඒක වැය වෙන උඹ අඬනවා. අර මිනිහ කපලා දාලා තිනව දැක්කහම උඹ ගැටුණා. ඒත් උඹ ඇඬුවා. උඹ හැමදෙස්සෙම මොන හරි බලන්න බලාගෙන ඉන්නේ. මම හැමදෙස්සෙම පෙලි ඉන්නේ. කබලක් උඩ ඉන්න කෙනෙක් වගේ. මොනවද ඒ කරන්නේ? ඔය හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හරණසෙදී අතහැරලා දාපන්. ඔය පෙරවන දුකටපත් කරන දේවල් අතහැරලා දාපන්. මොන මනසට දුන්න අයිඩියා එක. ඔය දිගින් දිගටම කරලා බලන්න බෑ. ඊට පස්සේ මනසේ තියෙන නරක පැත්ත සම්පූර්ණයෙන්ම යට කරනවා කවුද? මනේ තියෙන හොඳ පැත්ත විශ්ේ. ඒක ඊට පස්සේ ඔබට දැනෙන්න පටන් ගන්නේ. අන්තිමට ඔබ ගැන හොයන කෙනෙක් බවට පත් වෙනවා පින්වතුනි. එහා පැත්තේ කඩු ෆයිට් කරන කෙනා ගැන හිතන්නේ නැතුව. දැන් ඔබගෙන් ලෝක සත්‍යයට කරදරයක් නැහැ හින්ගියන්නේ. ඔබ දැනගන්නවා වරද කාගේද කියලා. ඔබ වරද හදා ගන්නවා. අනුන්ගේ තුල වරද දකින්න කෙනා කවදාවත් තමන්ගේ වරද හදාගන්නේ නැහැ. නොමින් ලොව සියලු දේ පෙනෙන ඇසට නැත්නම් දක්න ඇසට තමන් සැටි මදක්වත් නොපේ නෙන ලෙසට. කො ඒව දන්නේ නැද්ද? හා. දන්නේ කොහොමද? ඒ කියන්නේ ළමයි තාත්තයිනේ. ඉගන්නේ මොකක්ද? twinkle twinkle little star. අල්ලපන් පුතේ. අර පේන little එක ඒක අල්ලපන් මුලින්. නැතයි ඔමේව දැනන් ඉන්න බෑ. දැන් වයස කීයද? අමනාපෙන්න එපා. චුට්ටි. ඇනුමක් දාගන්න. එනගන්න. ඒක ඔය ටික දුවට පුතාට උදා කරන්න එපා. එයාට ඔය ටික උගන්න. නොමින් ලොව සියලු දේ පෙනෙන ඇසට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට අනුන් දොස් දකිති අනුවන දන කපට එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට මේ ඇස් දෙකේ මුළු ලෝකෙම දකිනවා. නමුත් ඇස් දෙක කවදාක ඇස් දෙක දැකලා නැහැ නේද? ඒ වගේ අනුන්ගේ දොස් දෙක දකින්න කෙනා කවදාකවත් තමන්ගේ දෝෂේ දකින්නේ නැහැ කියලා. මම කොච්චර වටින දේවල්ද කියලා. ආදි සීහලයේ තිබිච්ච දේවල්. සුභාෂිතේ. අලගේ වන්න මොහොට්ටාල. මුක වැඩි. මම ඒවට කල් දෙන්නේ පිඟුතෙනි. අර
මං එවපු ඊතල ඇනිච්චව ගලව ගන්න. පොඩක් ඔය හිතලා බලන්න මේ ලේසි පාස් ඒව නෙමෙයි. බලන්න ඔබ ඒව දන්නේ නැහැ. ඔබ දන්නේ? දන්නවා ඉතින් ආයෙ මොනවද? පරමාණු බෝම්බ හදන හැටි දන්නවා. හේතුව මොකද්ද? සමාජය විසින් ඔබට යහපත නෙමෙයි කියලා දුන්නා. සමාජය විසින් ඔබට යහපත කියලා දුන්නා නම් ඔයිට වඩා හොඳක් යහපතක් ඔබට වෙන්න තිබ්බා. දැන් ඉතින් ඔබට කරන් තියෙන ඔබ පරක්කු වැඩි. දරුවව පරක්කු කරන්න එපා. සුභාෂිතේ පොතක් අරගෙන දරුවට පාඩම් කරන්න. ධම්මපදයේ පොත පාඩම් කරන්න. දැන් මං කිව්වේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා ධම්මපදයේ ගාථා පාඩම් කරන රුපියල් 50යි. තොපි ගන්න නෙමෙයි. චොක්ලට් ගන්න නෙමෙයි. මොනවාද? ඒගොල්ලෝ පිරිකර අරගෙන ඒවන් පූජා කරනවා. පිරිකර පූජා කරනවා දානෙට සම්බන්ධ වෙනවා. අන්න දරුවෝ. මම බොහොම කැමැත්තෙන් ඒ දරුවන්ට උගන්වනවා. මම ඒවත් මහා සංඝයා. වාසනාවන්ත දෙමාපියෝ. තමන් වැටිච්ච වලේ තමන්ගේ දරුවන්ව දාන්න නැති මහා ශ්‍රේෂ්ඨ දෙමාපියෝ. මම විශ්වාස කරනවා ඔබ සීල දෙනා මේ જાති දෙමාපියෝ වෙන්නේ නැති කියලා. එහෙනම් පිළිදෙන ওই විදිහට තමන්ගේ මනසත් එක්ක ගනුදෙනු යන්න. නිතරම තමන්ගේ මනේ විස්තර විග්‍රහ කරගන්න. අහන්න. දේවල් කතා කරගන්න. ඒතරයි කවුරුත් ඕනේ ඔබ ඉන්න ඔබට. යා ඔය දෝෂ හොයාගන්න. ඔක්කොම දෝෂ ටික අල්ලන්න. ඔය යන ගමන් ඇහැ පොඩ්ඩක් කැරකෙවුවොත් එimhe කොහෙට හරි. අරිහතුන් වහන්සේ ඔබ ගාම ඉන්නවනේ. දැන් මොකද කරන්නේ? අහන්න. ඈ මොකද්ද මේ බැලු? දැන් බැලුවා කියලා උඹට මොකද්ද හම්බුනේ? චුට්ටක් ආසාරිය ආවනේ. නැත්ත ගියන් ආවනේ. ඈ ඔය විදිහට පෙන්නනවා. ආවනේ ආවා. කොහමද ආවේ? දැන් මට ආවේ නෑනේ. උඹට ආවනේ. කොහමද ආවේ? උඹ ඔකට පෙලි පෙලි හිටියා නේද? ලැජ්ජ නැද්ද මිනිහෝ ගෑනුන්ට පෙලෙන්නේ? Tamanටම නිග්‍රහ කරගත්තා. නේ ඔබම පෙරිලා ඔබම නිදහස් වුණා. දැන් ඔබට හම්බුනේ මොනවද? අන්තිමට බලපු වෙහසත් අපරාධ නැද්ද? දැන් ඔබම පෙරිලා ඉන්න හින්දා නේද ඔය පෙලීමේ නිදහස් වෙනව ඉල්ලන්නේ. ඇහැ රැකගෙන ඉන්නවා. කවුද වෙනකන් ඔක කරන්නද? ඔබ දන්නව නේද ඔය ඇහැ කොයි විදිහට නැති වෙනවා කියලා ඔබට. ඒතර ඔබ විඳවනවා. මං විඳවන්නේ නැහැ. තමන්ගේ හිත ඇතුලේ හදාගත්ත අරිහතුන් වහන්සේගෙන් අවවාද දෙන්න හිතර නිතර. කළා බලන්න මේක දෙන මේවා. අදහස් දෙන ඕනේ තරම්. කරන අය ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. කරන අය ඉන්නවනම් අදහස් දෙන්න ඕනේ තරම් පෙඟ මේ නිවන පූර්ණේ කරේ. කැට තියන්න පුළුවන් ලක්ෂ ගණනේ අරිහතුන් වහන්සේලා බිහි වෙනවා පෙඟවසනි පොඩ්ඩක් ප්‍රමාද වෙයි. චුට්ටක් විතර ප්‍රමාද වෙයි පෙඟවසනි මොකද හේතුව පරිසර සාධක තාම ඒකට අනුකූලව සකස් වෙලා නැහැ. නැත්තම් මෙහෙම නෙමෙයි පිටින්. මෙතන ඉඳලා මහින්ගිරි හන්දිට යනකම් අම්මලා පොලිමේ ඉන්නව මොකටද? ළමයා පැවිදි කරවන්න. ඒ කාලේ වෙනකොට එහෙම වෙනවා. එදාට රජ කරන ජනාධිපතිතුමාගේ රජුරුවන්ගේත් පුතා ඇවිල්ලා පැවිදි. එහෙම කාලයක් උදා වෙයි පිටින්. අපිට තියෙන ඉවසගෙන යන්න. ඔබට තියෙන ඒ කාලේ එනවද නැද්ද කියලා හිතෙන්නේ නෙමෙයි. හරි? Taman ගොරලෝසු වැඩ. එහෙනම් ඒ කාලය ගැන හිනවන්න එපා. ඔරලෝසුව කරගෙනවනේ. ඒක
දැන් බණ ටික අහන්න අද දවසම ඉවරයි. නේ? ඉතින් බණ අහන්න දවසම ඉවරයි. බණ අහන්න හරි හරක් මරන්න හරි මොකද වෙන්නේ? දවස් ඉවරයි. එන ඔය පින් කළත් පව් කළත් කුසල් කළත් අකුසල් කළත් ඔය මොනව කළත් වෙලාව තමයි යන්නේ ඔය. ඒක නිසා කරන්න ඕනේ වෙන් හොඳ මේක කරන්න. මතකනේ කාලේ අපි කතා කළා. ඔබට රාජකාරී කටයුත්ත සඳහා පිට රටකට යන්න වෙනවා. දැන් ඔබ පිට රටට යනකොට ඔබ ප්ලෑන් කරනවා. රාජකාරී කටයුත්තත් කරන ගම මෙන්න මේ ටික බලාගෙන එනවා කියලා. විසිට් කරනවා කියලා. ඔබම කල්පනා කරගෙන ගිහිල්ලා ඒ රටට ඇතුල් වෙනවා. දැන් හොඳ ප්ලෑන් එකක් ගහලා තියෙනවා. දවස් 7ක් ඉන්න පුළුවන් එහෙ. ඒ දවස් 7 ඇතුළත මෙන් ගිහිල්ලා 6 වෙනි දවසේ රාජකාරී කටයුත්තත් කරගෙන 7 වෙනි දවසේ අතනටත් ගිහිල්ලා එතනින් එයාපෝට් එකට ඇවිල්ලා හැමම එනවා කියලා හිතාගෙන යනවා. යනකොට ඔබගේ වීසා પાස්පෝර්ට් බලන තැනින් ඒ රටට බැහැලා එතනින් කියනවා රටේ කලබලයක් තියෙනවා. ඒක නිසා ඔබට දවස් 7ම ඉන්න පුළුවන් වේද දන්නේ අපි කියපු ගමන් ඔබ රටින් අයින් වෙන්න ඕනේ. අපි කියනකම් ඔබට ඉන්න පුළුවන්. හැබැයි අපි කියපු ගමන් රටින් යන්න ඕනේ. එහෙනම් දැන් මට කියන්න බැහැ. ඔබ මොකක් බලන්නද මුලින් යන්නේ? නැත්නම් රාජකාරී කටයුත්ත කරන්නේ. ඔබ රටට ගියේ මොකටද? රාජකාරී කටයුත්තට. ඒට අමතරව වැඩ පිළිවෙලක් තිබුණානේ තව. ඒ අරක බලන්න මේක බලන්න ආයෙත්. ඉතින් දවස් 7ම ඉන්න පුළුවන් නම් අර ප්ලෑන් එකේ ගියාට කමන්නේ. නමුත් බෝඩ් ඒජන්සි එකෙන් මොකද්ද කිව්වේ? දවස් 7ම ඉන්න පුළුවන් වේද දන්නේ රටේ කලබලයක් තියෙනවා. ඒක නිසා කොයි මොහොතේ හරි අපි යන්න කිව්වොත් ඔබ රටෙන් පිට වෙන්න ඕනේ. එහෙනම් ඔබට මොලයක් බුද්ධියක් තියෙන නිලධාරියෙක් නා. ඔබ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අයියෙන් කියන්න බෑ. ඒක රාජකාරී කටයුත්ත නෙමෙයි නම් කරන්නේ මොලයක් බුද්ධියක් තියෙන නිලධාරියෙක් නෙමෙයි නේද? ඔව්ද නැද්ද? එතනක පල් මෝඩෙන්නේ නේ. නේ? එතනක පල් මෝඩෙන්නේ. රාජකාරී කටයුත්තට බැස්සේ රටට. රටෙන් කොයි වෙලේ යන්න ගියයිද දන්නේ නැත්තම්. මුලින්ම කරන්න ඕන රාජකාරී කටයුත්තනේ. ඒ රාජකාරිය නොකර වෙනත් දේවල් කර යනවනම් අර බලන්න මේක බලන්න අරක බලන්න මේක බලන්න යනවනම් පල් මෝඩෙක්නේ. ඒක ඇත්ත. ඔබම දන්නව ඒවනේ. කරුමේ කියන්නේ පින්තුනේ. ඔය ඉතල බලන්න. ඔබම දන්නවා. ඒත් කරනවා. දැන් මම වටෙන් අරන් ඇවිල්ලා බිත්තිය මුලට හිර කරනවා. ඔබම දන්නවා චෙක්මේට් කියලා. ඒත් කිං අදිනවා. අනේ මන්ද මම මේ මන්ද බුද්ධියොත් එක චෙස් අදිනවද කියලා මට හිතා ගන්න බැහැ. ඇයි පිටින් කොච්චර කළා මේ කොන්නට මෙහිර කරලා තියෙනවා. ආයි හොඳටම දන්නවා දැන් හොල්ලන්නව බෑ කියලා. ඔය මොකද කියන්නේ? ආයි බැරි හොල්ලන්න මේ හෙල්ලුවේ. පිටින් ඔබට මනුස්ස ජීවිතේ ලැබුණේ රාජකාරියට. ඕක ආයි කොයිලේ ගණීද දන්නේ නැහැ. අපරාධ වෙන වැඩ කරන්නේ. ඔබ රස්සාවෙන් අයින් කළා දානවා.
හොඳට මතක තියාගන්න. රජයෙන් ඔබට වියදම් කළා රටට යන්න. රාජකාරී කටයුතු සඳහා. ඔබ ඒක කරන්නේ නැතුව රටෙන් එන්න වුණොත් රටෙන් ආපු ගමන් රජයෙන් ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? ඔබගේ රස්සාව අයින් කරනවා. ඒ කියන්නේ ඔබට ආය කවදාවත් අර රාජකාරියට ඒ රටට යන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ උදාහරණ උපමා උපමේ වලින් හැම එකකින්ම මොකද්ද ඔබට තේරෙන්නේ? ෂෝක් එකට හාමුදුරු බණ කියනවා කියලා. ඈ ඒකද තේරෙන්නේ? කරගන්න. වීරිය වඩන්න. අපි ඉන්න ඔබගේ හයියට. සංඝ රැකවරණේ ඔබට තියෙනවා. දහමේ පිහිට තියෙනවා. බුදුන්ගේ සරණ තියෙනවා. කරන්න මේක. වීරිය උපදවගෙන කරන්න. ඔබ මතක් කරගන්න පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගියේ මහා වීරයෙන් ඔබ. කිසිම තේරුමක් නැති වැඩපිළිවෙලක් මහා වීරයෙන් කරපු ඔබට මෙච්චර වටින වැඩපිළිවෙලක් කරන්න වීරිය නැති වෙන්න හේතුවක් නැහැ. ඔබ තුල ওই වීරිය තියෙනවා පින්වතුනි. ওই වීරිය ගන්න එළියට. අරගෙන තනි ඇතුළාන්තේ හදා ගන්න පින්වතුනි මම මේක කරනවා කියලා. කවදාවත් give up කරන්න එපා. ඔබ ද්වි හේතුක උනක් කමන්නේ නැහැ පින්වතුනි. කරන්න. give up කරන්න එපා. අල්ල දාන්න එපා. කරන්න. කියන විදිහට කියන පාඩේ හරියටම කරන්න. ඒ උවමනාව ඔබ විසින්ම ඇති කරගන්න. මං එක දෙයක් දන්නවා අපේ. ඔබට උවමනාව આવොත් ඔබට දරු පවුලවත් ලොකු නැහැ. ඒක නම් මට හොඳටම විශ්වාසයි. මං එහෙමයි දැකලා තියෙනවා නිසා. උවමනාව ආවට පස්සේ දරු පවුල පැත්තකින් ඉඳලා වෙන ගෑනුත් එක්ක පැනලා යනවා. හිනා වෙන්නේ ඔබ දැකලා නැහැ වගේ හරියට. ඈ? එතකොට දරු පවුල ලොකුයිද ඒකට? ඈ? ගෑනු නැද්ද එහෙම මිනිසුත් එක්ක පැනලා යන්නේ ළමයි ටික අනාථ කළා දැකලා නැද්ද? ඈ? එතකොට උවමනාව ආවහම ඔය එකක්වත් ලොකු වෙන්නේ නැහැ. හිත ඇත්නම් පත කුඩාද. උවමනාවයි එන්න ඕනේ පින්විතනේ. මම එකෙන් කියන්නේ ඔබගේ දරුවන්ව දාලා එන්න කියලා නෙමෙයි. දරුවෝ ඉන්නද? ඔබ ඔබගේ වැඩේ කරන්න. දරුවන්ට වෙලා කන්න දෙන්න. උයන ගමන් ඔබගේ වැඩේ කරන්න. දැන් දන්නවද? බත් හැලිය බානකට අත පිච්චුනොත් එහෙම හොඳ කර්මස්ථානය. බයින්න තියෙන පතුර යන. හිතින් වදන පිට කරන්න එපා. හිතින් පතුර යන්න බයින්න තියෙන. මෙතන මේ උලන්න ඔබ දන්නේ ලස්සනට බයින්නේ ඔබ. නේ මං කියලා දෙන්න ඕනේ නෑ. දන්න ලස්සන වචන දාලා බයින්න. පූර්ව බැරන සමනලය කිය කියලා බයින්න. කොහොම හරි ක්‍රමයකින් ඔය මුරණ්ඩු හිත සත්‍ය පෙන්න මට්ටු කරන්න. හරියට කැලෙන් අල්ලන් ආපු වල්ලස්ස එක්ක দমনය කරන. කවුරු වගේ? අස්දම් සාරති වගේ. පුරිස ධම්ම සාරති වෙන්න. අනුත්තර පුරිස ධම්ම සාරති පිරිනවම් පෑවා. අනුත්තර නොවුන පුරිස ධම්ම සාරති වෙන්න. පුරිස ධම්ම සාරති කියන්නේ නාලාගිරි දමනේ නෙමෙයි. දැන් ඔබට හොඳටම තේරෙනවද? අපරාධනේ පොඩියට උගන්නන්නේ. පුරිස ධම්ම සාරති වෙන්න. උදයන් හිනයන්ති නෙත්තිකා උසුකාරා දමයන්ති තේජනා දාරුන් නමයන්ති තච්චකා අත්තානන් දමයන්ති
පණ්ඩිතා. දියවඩුවෝ Tamanට ඕනේ තැනට. ඒ කියන්නේ වාරි කර්මාන්තයේ දෙන අය. ගඟේ තියෙන වතුර වැවට අරගෙන යනවා. වැවේ තියෙන වතුර තව වැවකට අරගෙන යනවා. ඕනේ අතට හරෝ. දන්නවනේ යෝදෑල හැතැම්මකට අඟලයි ජල බැස්ම කී ඔය කියන්නේ. මොනව කරපුවද? දියවඩුවෝගේ වැඩ. දියවඩුවෝ Tamanට ඕනේ තැනට දිය අරන් යනවා හික්මෝගෙන. මහා ජල කඳක් හික්මවල අරන් යනවා. ඉවුරු දෙකක් දාලා නේ දැකලා දින අරන් යනවා. උසුකාරා නමයන් දිතේජන. දුනුයි තල හදන අය. යකඩ රත් කළා, දමනය කළා. තලලා. ඇද්ද ඇරලා. පන පොවලා. Tamanට ඕනේ විදිහට යකඩ දමනය කරනවා අපේ. දාරුන් නමයන් දිතච්චක. ලීවඩු. ලීය ඕනේ අතට මේ පේන්නේ නැද්ද ඔබට මේ ගහේ මෙහෙම තිබ්බේ. මේ කකුල බලන්න ඉස්සරහ. එහෙම තිබුණේ. ගහ තිබ්බේ මෙහෙම ගිහිල්ලා. නෑ එක අතට නමලා කපලා තලලා ඊළඟට යතු ගාලා කැටයන් කරලා ඔය ඔක්කොම කරලා Tamanට ඕනි විදියට ඒක හදාගෙන තියෙනවා. හිත නැති දේවල් ඔය විදියට හදා ගන්නත් පුළුවන් නම් පඬිතයා මොකද කරන්නේ? තමන්ව දමනය කරනවා. පඬිතෙක් වෙන්න. මෝඩ බක පඬිතෙක් වෙන්න නැත. පඬිතෙක්. පඬිතය හැමදෙස්සෙම පින්වතුනි අනිංග වැරදි හොයන්නේ නැහැ. අනිත් අයගේ දේවල් හොයන්න යන්නේ නැහැ. හොයන්නේ මොකක්ද? තමන්ගේ. හැමදෙස්සෙම මතන්නේ තමන්ව දමනය කරගන්න. පුරිස ධම්ම සාරථී වෙන්න පින්වතුනි. තමන් තුළ ඉන්න මහා පුරුෂයවමක් කරගන්න දමනය කරන්න. දමනය කළා ගේන්න පිංගුතුනි පුරුෂත්වයට. උත්සාහ කරන්න. ඒක වෙනුවෙන් දිවි කැප කරන්න. මෙතනට આવොත් ඔය ආවද හැමදාම හම්බ වෙනවා. ඒකයි කියන්නේ. ඔබගේ දරුවව ඔබ ගාව තියන් ඉන්න එපා. පව්. මෙතනට එන්න. ඔබට දරුවව නැති වෙන්නේ නැහැ. දරුවෝ සාසනයට පූජා කරපු අම්මලෙන් අහලා බලන්න දරුවෝ නැති වුණාද කියලා. ඕන වෙලාවක ඇවිල්ලා හම්බ වෙන්න බැරිද අහලා බලන්න. දරුවෝ නැති වුණේ නැහැ කාටවත්. දරුවා ඉන්නවා. ඔබ ඇවිල්ලා කතා කරන්න ඕනේ කිව්වොත් අපි එපා කියන්නේ නැහැ කවදාවත්. දවසකට දානයකට වඩම්ම ගන්න ඕනේ කිව්වොත් එපා කියන්නේ නැහැ කවදාවත්. සුදුසු නම් හා කිය. සුදුසු නැත්නම් එපා කිය. හාමුදුරන්ගේ ජීවිතේට හානියක් වෙනවනේ. ඒ කියන්නේ හාමුදුරු ජීවිතේට හානියක් වෙනවනම් පොඩ්ඩක් අපි කියන පොඩ්ඩක් තව ඉන්න. හැබැයි මෙතනට ඇවිල්ලා හම්බෙන්නේ ඕනේ දවසට. නැති වෙලා නේ. දරුවා මහා සුවයෙන් ඉන්නවා. මහා සුව විඳිනවා. නිතර අවවාද අනුශාසනා ලැබෙමි. පුරුෂ ධම්ම සාරථී කෙනෙක් බිහි වෙනවා. ඔබගේ දරුවා තුනේ. ඔබ ගාව හිටියෝ. මං හිතන්නේ පුරුෂ ධම්ම සාරථී කෙනෙක් බිහි වෙයි කියලා. මොකද ඔබට තාම පුරුෂ ධම්ම සාරථී කෙනෙක් වෙන්න බැරි වෙච්ච නිසා. නමුත් ඔබ උත්සාහ කරන්න. උත්සාහ කළාම ඔබට පුළුවන් වෙයි. පුළුවන් වුණාම ඔබත් මෙතන ඉඳී. වයස කීය වුණා කමන්නේ අරිහත් වුණොත් අපි බාර ගන්නවා. වයස ගැන බලන්නේ නැද්ද? මං තනියෙන් බලා ගන්නවා. අරිහත් වෙලා එන්න. අරිහත් කී ගේන්න එපා. අරිහත් වෙලා එන්න.
මොකද අරිහතුන් වහන්සේට වයස කොච්චර වුණත් පින්විතනේ අයිති සම්බුද්ධ ශාසනය. එතකන් උදව් කරන්න. අරිහත් වුණොත් කියන්නේ. අපි බාර ගන්නවා. මොකද මේකද? අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ. මේ මහා දෙරණ තලයේම මහා ශාන්තිය. අරිහතුන් වහන්සේ නමක් වාසය කරන මේ භූමිය. එතකොට මොනව වෙයිද? මහා ශාන්ත භූමියක් බවට සත්‍යය. අරිහත් වෙන්න අපි ඔබ බාර ගන්න. තරුණ අය ඔය ඉන්න මොට්ට අදහසෙන් අයින් වෙලා පුළුවන් තරම් ඉක්මනට එන්න අපහා එක්වන්. අපිට තියෙන ආදර්ශ පාඩ ගොඩක් ආමියකින් ගත්තේ තියෙනවා පොලිසියෙන් ගත්තේ ඔක්කොම අපෙන් අරන් තියෙන්නේ. මේ බුදු දාසනෙන් අරන් තියෙන්නේ. ජය නියතයි. නේ? ජය නියත හැමද? ජය නියතයි. නියතයි ජය. තව කෙනෙක්ද නොහැක්කක් නොමැත. තව හඳුර කෙනෙක් ඉන්නේ. කමාන්ඩෝ බලකාය. නියතයි ජය STF. ඒ ඔක්කොම තියෙනවා අපේ. නියතයි ජය. ඇයි සෝතාපන්න ඵලයටපත් වුණා නම්? නියතයි ජය. ආයි ඒක නම් නැති කරන්න බෑ. ලෝකින කාටවත්. දන නේව දේවුන ගන්ධබ්බෝ නමාරෝ සහ බ්‍රහ්මුණා ජිතං අපජිතං කෛරා. තථා රූපස ජන්තන. ඔය දිව්‍ය බ්‍රහ්ම මනුසමනු සේන ඔය කාටවත්. ගාන්ධර්ව මාර ඔය කියන කාටවත්. ඒ උත්තමයා විසින් දිනපු දේන. පරාදයක් බවට පත් කරන්න බෑ. දිනන නම් දිනන තමයි දිනල ඉවරයි. එහෙම දිනන්න පුළුවන් එකම එක දිනුමයි තියෙන්නේ. ඒ තමයි පින්වතුනි මේ සසර දිනුම. පංචමාර ජයග්‍රහණය. නොනවති පෙරට එන්න. එතකොට හරි. හොඳයි. එහෙමනම් මුළු දවසම අද මම කතා කළා. ඔබට තේරෙනවද මට වචන පැටලෙනවා දැන්. කියන්න ඕනේ වචනේ නෙමෙයි. ඒකට හේතුව තමයි අදහස් දෙකක් එනවා. අදහස් වේගයෙන් ගලනවා පිළිබඳව නමුත් අபிසංකාරේ නගා ගන්න බෑ. සංඛාරේ වචී සංඛාරේ නගා ගන්න බෑ. වෙහෙසටපත් වෙලා කතා කළා. දැන් මේ කියන්න හදන එකත් එක තව එකක් එනවා. මේක ස්ලෝ නිසා අරකට ඇවිදින්න ඒකෙනුත් කොටසක් එනවා. එතන සමහරට වචනේ කියවෙන්නේ ඇලවිල්ලක් එහෙම වෙනස් වෙනවා. මොකද ඊළඟේ කියන්න ආපු එකත් එක තමයි අර කියවෙන්නේ. ඇයි මම මේක එල්ලගත්තේ කරේ? නේ? දැන් හාමුදුරුවෝ බලන්නේවත් නැහැ මන් දිහා. තෙනසුරාදා බදාදා මෙහෙම කරමු කිව්වා. සතියක් කර සතියක් භාවනා වැඩසටහන් කරමු කිව්වා. ඔබ සතියක් කරනවා හාමුදුරුවෝ අනිත් සතියක්. එතන ඔබට සතියක් කර සතිය මට දවස් 365. දහම කතා කරන්න ඉන්න හොඳයි පිටින් නැත්තම් මෙලහට 10 පාරක් මැරිලා. දහමේ තියෙන මහා ආශ්චර්යයක් නෙමෙයි. මේ ආශිර්වාදයක් එක්ක මහා රැකවරණයක් ඇති. නැත්තම් කයක් කෙලින් තියාගෙන ඉන්න බෑ පිටින්. ඔබ දවසක් කතා කරලා බලන්න ඒතර ඔබට තේරෙයි. මම ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඔබගේ වැඩේ කරගන්න. නැත්තම් මේ ඔක්කොම පිටින් අට්ටිය තිහර ඇති jiguccha තියෙනවා.
මම ඔබට කියන්නේ ඒකයි මේවා ෂෝක් බණ කියලා කියන අවශ්‍යතාවයක් නැහැ. මේවා ෂෝක් තමයි. කාගේ බණද කියන්නේ? තථාගතයන් වහන්සේගේ බණ. ඒකයි ෂෝක් කියන්න ලෝකේ තව කවුරුත් නැහැනේ. එහෙනම් අපිට ෂෝක් කියන නෙමෙයි තියෙන්නේ. අපේ වැඩේ කරගන්න. ඒ නිසා ඔබ අවංකව. ඔබගේ හිත ඇතුලේ ඉන්න අරිහතුන් වහන්සේ ලව්වා. ඔය හිත ඇතුලේ ඉන්න දාමරිකව දමනය කරා. අවංකව මේක කරන්න. මට අවශ්‍ය ඉච්චරයි. මේකක් හදන්නවත් ඕනේ නැහැ පිටින්. ඔබට විඩාව නිසා මේ හදන්න මේක කරන්නේ. නැත්නම් මේකක් ඕනේ නැහැ. වහිනකොට තෙමෙනවනේ ඒකින්ද මොනවාරි හදාගන්න පැටි. මොලේ විකෘති වෙච්ච මරන්න කපන්න කොටන්න බෝම්බ තියන්නේ නෝට ඉතින් ආරක්ෂක වැටක් ගහගන්න බෑ. ඒක නැත්තම් මේක ඔය එකක්වත් ඕනේ නැහැ. නිදහසේ වල් වැදිච්ච සත්තු වගේ අපිට පුළුවන් මම කරන්න. නිදහසේ ඉඳගෙන මේක කරන්න. නැත්නම් බෑනේ මේ ශරීර වෘතු දෙන්නේ නැහැ. දැන් ඔබට දැනුත් හරි වෙහෙසයි. ඉතින් මේ තවත් මේකේ රසනේ අඩු වුණා නම් ඔය වෙහෙස තව අඩු වෙනවා ගොඩාක්. දැන් ඔබ ඉන්නේ පල්ලෙහානේ. මං ඉන්නේ කොහෙද? උඩ. මේ. හැමදාම සෙනසුරාදා බදාදා රැට ඔලුව කැක්කම හැදෙනවම තමයි. හේතුව මොකද්ද? කර වෙලා ඔලුව. මං ඉන්නේ ඔබට වඩා ටිකක් උඩින්. ස්ටේජ් එකකුත් ගහලා ඒකට උඩින් පුටුවකුත් තියලා ඒකත් උඩ මම ඉන්නේ. ඇඟේ උසත් එක තව ගත්තාම ගොඩක් උඩ ඉන්නේ. ඔබට ඔච්චර අමාරු නම් මට කොහොම අමාරු වෙයිද කියලා ඔබ හිතන්න බලන්න. වහලේ මේ පැත්තට පාත් වෙනවා. වහලේ පාත් වෙනවා මං උඩ යනවා. විපාක. මෙහෙම හරි ඉන්නවා. මේ මහ වියදමක් කරලා මේකක් කරපු නිසා පින්වතෙක් ඉතින් මහ පිරිසක් එකතු වෙලා තරුණ දරුවෝ ඇවිදින්න මහත්යගේ ආවාද අනුශාසනා සහිතව මේ මේක කරපු නිසා හොඳයි. නැත්තම් එහෙම ඉන්න වෙන්නේ අපි කාටවත් මේක ඇතුලේ. පායන්න ගත්තාම. ඉතින් මේ ඔක්කොම දන්නේ නේ පින්වත. ඉතින් අපි ඒවට හොඳ ලන්සුවක් දෙන්න ඕනේ. කොහොමද මං කියන්නේ? මේකට වැලි කැටයක් හරි වේදම් කරලා තියෙනවා නම් ඒ හැම කෙනාටම හොඳ ලන්සුවක් අපි දෙන්න ඕනේ. ඒක තමයි මේක දෙන්නේ අපේ මගපල පූර්ණේ කරගන්න එක. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න. මගපල පූර්ණේ කරගෙන. ඔබ පිරිනිවිල යන්න. මේ chance එක මිස් කරගන්න එපා. පිරිනිවෙන්න. කොහොමද? ඒ අදිස්ථානයේ සහිතව ඔබ මෙහෙට එන්න මෙහෙ යන්න. හැමදාම ඔබ බූස්ට් අප් කරගන්න මෙහෙ ඇවිදලා. පුළුවන් හැම දවසකම ඇවිදලා. හොඳට charge කරගෙන යන්න. charge එක බහින්න හිටිනොට ආයෙන්න. ඉස්සරහට ත්‍රිපිටකය පරිශීලනය කරන්න. ධම්මපදයේ ගාථාව දෙකක් පාඩම් කරගන්න. තථාගතයන් වහන්සේගේ අනුපද ඔය එක දෙක වදිනකොට හිතට මගවඩ නැති ඉන්නකොට එකපාරට මතක් වෙනවා අපස්සුතායම් පුරිසු බලිවද්දව ජීරති මන්සානිතස්ස වඩ්ඩಂತಿ පඤ්ඤාතස්ස නවද්දති මේ දහම මෙනෙහි කරන්නේ නැති මිනිහා හරියට හරකෙක් වගේ හරක දිරදිරා යනවා වගේ මාන්සයෙන් නම් හොඳට වැඩෙනවා ප්‍රඥාවෙන් නම් පොඩ්ඩක්වත් වැඩෙන්නේ නැහැ තමන් දහම් මානසිකාර කරන්නේ නැති වෙලාවට ගාතාව මතක් කරගන්නවා. උඩ ගිහිල්ලා පටන් ගන්න. තථාගතයන් වහන්සේ කවදාකවත් කාටවත් හරක කියන්නේ නැහනේ. නේ? හරක කියලා නැහනේ. ඔය කියලා දින අමුමම අපි ඔක්කොටම හරක් කියලා. උන්වහන්සේ කවදාක මූන්ට කියන්නේ නැහනේ. හරක කියලා. කියන්නේ කොහොමද? ඔහොම ඉතින් කරන එක හරක වගේ තමයි. ඊතලේ කෙලිම විදින්නේ නැහැ විදින ඊතලේ උඩට විදිනවා. අදාළ තැන් වලට මකෙන්නද? වැටෙන්න. නැත්නම් අර කොසල් රජුරවන්ට කියලා තියෙන්නේ. මහා වරාහෝ නිවාපපුට්ටෝ කිය.
කෙස් පැහිච්ච පමණින් තේර කියලා හිතාගෙන හිටපු හාමුදුරුන්ට කියපු ටික. උන්වහන්සේ කියන්නේ මේ දැන් ඉන්න හාමුදුරුන්ට නෙමෙයි ඒ කාලේ හිටපයි. කෙස් පැහිච්ච නිසා තේර කියලා හිතාගෙන ඉඳලා තියෙන හාමුදුරුවෝ. තේර ස්ථවිර කියලා වචනයක් අහලා තියෙනවනේ. තේර කියලා කියන්නේ ස්ථවිර. දැන් ඉන්න අයට නෙමෙයි කියන්නේ මේ. එහෙම හිතන්න එපා. ඒ කාලේ එහෙම හිතන් හිටපු අයට තථාගතයන් වහන්සේ නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්ඛෝ ආයතස්ස මොගජින්නෝති උච්චති. මේ කෙස් රැවුළු සුදු වෙච්ච පමණින් තේර කෙනෙක් වෙන්නේ කොහෙද? ඔය වයසට ගිය එක මෝඩ නාකියෙක් විතරයි. අපිට පින තිබ්බේ නැහැ පින්වතුනි ඒ වචන පාරවල් කන්න. පින තිබ්බනම් එක පාරයි කන්නේ. උඩින් විසෙන්නේ අපි. හිතලා බලන්න කොහොම වචන දෙය කියලා. අපි ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ඔක ලයන්විතව කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලයන්විතව කතා කරපු නෙමෙයි මේක. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ නිකම් මහා ඒ කටහඬට සම කරන්න පුළුවන් කටහඬක් නැහැ නේ. ඔය කියන්නේ බ්‍රහ්මස්වරයේ තියෙනවා කියලා. බ්‍රහ්මස්වරයට වඩා එහා ගිය එකක් තියෙනවා. මේක සමාන කරන්න පුළුවන් යන්තම් හරි බ්‍රහ්මස්වරයට. ඇදලා පැදලා කියන්නේ නැද්ද? හිතු තැන ගල් ගැහෙන්නේ නැති බෙන්දුනේ ඇහෙනකොට කටහඬ. එක වචනයක් අහගන්න තිබ්බන. අඩුවතරේ මෝග පුරුෂයා කියලා හරි අහගන්න තිබ්බා. නෑ උන්වහන්සේගෙන් එහෙම වචන අපිට අහගන්න බැරි වුණාට බෙන්දුනේ. උන්වහන්සේ අපිට තැපෑලට දැම්මා. අපි වෙනුනොත් උන්වහන්සේ ඒ අදාළ වචන තැපෑලට දැම්මා. දැන් අපිට තැපෑලෙන් වදිනවා ඒවා. ඔබ ධම්මපදයෙන් පරිශීලනය කරන්න ගත්තාම ඔබට වෙයිලා වදි. මුදි මෙහෙ පැවිදි වෙන්න ඕනේ අය. වයස කොච්චර උණක් කමන්නේ. ඒ අදාළ වයසේ අපි කියලා තියෙන අවුරුදු නැත්තම් කිය මට අවුරුදු 45 හාමුදුරනේ පාඩම් හිටින්නේ නැහනේ. ඒකනේ නිවන් දකින්න බෑනේ. පාඩම් හිටින්නේ නැහැ. ඒ කියන්නේ හාමුදුරනේ මට යුද්ධ කරන්න ඕනේ. ඔය ආයුධ බර වැඩිනේ මට අරයි යන්න බෑනේ. එහෙනම් ඇඟිල්ලෙන් යුද්ධ කරන් ගිහින්. ඒක නිසා පාඩම් කරන්න බෑ කියාගෙන ඉන්න එපා කවුරු. පැවිදි වෙන්න ඕන අය. එහෙනම් දැන්ට පැවිදි වෙන්න හිතාගෙන ඉන්න අයට කරන්නේ. ධම්මපදයේ පොතක් අරගෙන පාඩම් කරන්න. අපි තීන්දුවක් අරන් තියෙනවා. ආරාමේ. හාමුදුරන් වහන්සේලා උපසම්පදාවට තියන්නේ වග්ග 26යි බණවර 4යි. ඒ කියන්නේ මුළු ධම්මපදයේමයි මුළු පිරිත් පොතයි. පාඩම් තියන අය විතරයි. උපසම්පදා වෙලා ආපු හාමුදුරන් වහන්සේලාට මම නිතර කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේලාට ওই උපසම්පදාව දුන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි කියලා. ඉක්මනට බුදුහාමුදුරන්ගේ උපසම්පදාව ගන්න කියලා. මොකද මේකදනේ? ඒ කියන්නේ මහා සංඝයා වැරදි විදිහට උපසම්පදා කරනවා කියලා නෙමෙයි. මහා සංඝයාගේ උපසම්පදාව හම්බුණා. හරි උපසම්පදාව පිහිටියා ඔක්කොම හරි. අද මම කියන්නේ මේකද? බුදුහාමුදුරුවෝ උපසම්පදා කරන කාලේ බුදුහාමුදුරුවෝ උපසම්පදා කළේ උපසම්පදාවට සුදුසු කෙනාව විතරයි. දැන් අපිට උපසම්පදාවට සුදුසුද නැද්ද කියලා බලන්න විදිහ නෑ. කාගේවත් හිත බලන්න බැත් නිසා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? උපරිම ඵලයට යනවා. එහෙනම් ආයෙ හිත බලන්න දෙයක් නෑ. උපරිම ඵලයේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම බුදුන්ගෙන් උපසම්පදාව ලැබීමට සුදුසු කෙනා. එහෙනම් දැන් පැවිදි වෙන්න එන්න ඕනේ මෙහි කවුද? ආයුධ සන්නද්ධ වෙන්න පුළුවන් අය.
ගාතාවක් පාඩම් හිටින්න නැති කෙනෙක් නිවන දකින්නවා කියන එක ගැන මට ටිකක් සැකසහිත. ඒක දැඩිව බැඳිච්ච කෙලෙස් තියෙනවා. ඒක නිසා එයාට පාඩම් හිටින්නේ. ඒ කෙලෙස් නිසා නිවන් දකින්න පුළුවන් වෙයි කියලාත් මම හිතන්නේ. මතකනේ? කවුද? චූලපන්තක හඳුන්නේ. චුල්ලපන්තක හඳු. මතකයි? සතර පද ගාතාවක්වත් පාඩම් කරගන්න බැරි වුණා. ඒක නිසා තමයි යව්වේ. ඉතින් බුදුහාඳුර හිටින්න හොඳයි. ඉතින් සතර පද ගාතාව පාඩම් හිටින්න නැති කෙනා. නිවන් දකින්න. බුදුහාඳුර හිටපු නිසා තමයි පින්වතුනි. අර හැංගිලා තිබිච්ච එක ඇදලා ගත්තේ උඩට. හින්දලා තියෙන්නේ මහා ප්‍රඥේ. නමුත් දෙයක් හැංගිලා තිබිලා තියෙන ASCII. ඒකයි. ඒක නිසා තව මාසිකින් එනවා කියලා හිතන් ඉන්න අය මොකද කරන්නේ? දැම්මම පොත අරන් පාඩම් කරා. තේරුමත් එක්කම පුළුවන් නම් පාඩම් කරගන්න. මම මේ බණ කියනකොට මට කොච්චර එනවද මේ ධම්මපද ගාථා. එක දවසක් මම ඔන්න බණක් කියන්නම් පැය 3ම ධම්මපද ගාථා විතරක් කියන්න. කොච්චර ඇදෙනවද? ඔය ඔක්කොම පින්වදින ආයුධ සන්නද්ධ වෙන දීපුවා. ඕන්න ඔය විදිහට ආයුධ සන්නද්ධ වෙනකොට තමයි පින්වදිනේ. ඔබට දවසක සිව් පිළිසිඹියාව කියන එක ලැබෙන්නේ. ඔබ අරියත් වෙන වෙලාවේ. ඒක ලැබුණත් නැත්නම් අරියත් වෙනවා නම් කමක් නැහැ. නමුත් සිව් පිළිසිඹියාව වගේ එකක් ලැබෙයි. වීරය කරා. කවුරු මොනවා කිව්වත් ඔබ වීරය කරා. තමයි අපිට බණී. මේ ළම මිනිසුන්ව මුලා කරනවා. ඔය දරියත්තේ තියෙන ඔය මිනිහලත් පිස් වැදිලා. ඒවත් ඔක්කොම දාලා මෙහෙ ඇවිදලා දැන් මේ මිනිසුන් අතර වටනවා. එහෙමත් අපිට කියන්න පුළුවන් පිරිසක්. මම ඔබට හැමතිස්සෙම කියන්නේ එකම එක දෙයක්. නරි හූති බඩ කමන්නේ දෙවියෝ වැඳලා යනවනේ. නරිත් වඳිනකන් බලන් ඉන්න එපා. නරි හූති බඩ කමන්නේ දෙවියෝ වඳිනවනේ. කරගෙන යන්න. යනම් වීරිය අතාරින්න එපා පිටින්. අපි හැම කෙනාම කැප වෙනවා. ඔබට මේ පේන්නේ මං කැප වෙන ටික විතරයි. මේ පල්ලෙයා ස්වාමීන් වහන්සේලා ඉන්නවා, උඩ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම ඔබට කියන්නේ ওই වතුර ටික ගහන්නෙත් ස්වාමීන් වහන්සේලා කියලා. අනගාരിക දරුවෝ එහෙට යනවා මෙහෙට යනවා. හැමෝම එකා වගේ වැඩ. ඔබට යහපත කළා දෙන්න. හැමදේම කරනවා. මේවා හදනවා කරනවා. ඔබට ආරක්ෂාව දෙනවා. ඉතින් අද අපි මේක ඇතුලේ තැම්බෙනවා. අර එළියේ මුර කුටි වල ඉන්න අය. උදේ ඉඳලා ඒකේ තැම්බෙනවා. හිතලා බලන්න. හැමදෙම පීටක් හම්බෙයි ටික. තව කට්ටියක් උදේ ඉඳලා ගිනි තැපුවා. ගන්න කී දෙනෙක් මහන්සි වෙනවද? ඔබට දෙන්න තියෙන එකයි. මම හිතන්නේ අද දානි දීපය එකයි නේ බලාපොරොත්තු. එකයි. ඒ තමයි. ඔබගේ අරිහත් ඵලය. ඒකට කටයුතු කරන්න. ඔබ දිනන්න එච්චරයි කරන්නේ. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාව කරලා දේශනාව හමාර කරමු.
හොඳයි පිටුතුනි එහෙමනම්. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම පුරා පැය 8කට අධික කාලයක් දහම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ වගේම සිව්වණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී වශයෙන් ඒවට සහ සම්බන්ධ වෙලා කටයුතු කිරීමෙන් තථාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්ම කාය උදෙසා මනරම් මණ්ඩප ඉදි කිරීමෙන් මනරම් ධර්මාසන ඉදි කිරීමෙන් ආදී කොට ඇති ඒ වාට විද පහදම් කිරීමෙන් ඒ කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට අනගාരികයන්ට ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මඟ වඩන්නා වූ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහත් වූ වැපකවීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ සීලම් මහා සංඝරත්නයටත් ධර්මය ඔබයි පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකාරක ආදී පින්වත් පිරිසටත් මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ රට පාලනය කරන්නා වූ සෑම සිළු දෙනාටත් ඒ වගේම පින්වතුනි මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන මුදෙසා නන් අයුරින් සහායක දක්වා වූ සෑම සිළු දෙනාම ඉදුම් හිටුම් සපයන්ට යදුනා වූ පිරිස ආහාර පාන ආදීන් පොදු සත්කාර කළා වූ පිරිස ප්‍රවාහන පහසුකම් සපයන්නා වූ පිරිස ඒ වගේම ආරක්ෂා සම්පත්තිය සපයන්නා පිරිස් ඒ වගේම වැසිකිලි කැසිකිලි සේදීම් පවිත්‍ර කිරීම ආදී කොට ඇති මේ පුටු සකස් කිරීම ඒ සෑම සිළු දෙයකටම සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්නා වූ ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ වගේම තථාගතයන් වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ උදෙසා මනරම් මණ්ඩප ඉදි කරමින් මලින් පහනින් සරසමින් ඒ ආදාළව කටයුතු කරන්නා වූ ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන විහිදුවරපත්තුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයටත් වැඳි වැළඳී එන්නා වූ සීලම ග්‍රහපුර පද්‍ර දෝසාන්ධකාර ඇස්වා කටවා හෝවහ ඕල් දෝසක සංඛා දෝසාන්ධකාර යක්ෂ පේද පිසාච මලගල කුම්භාණ්ඩාදිකින් වැද පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත්ව දාත් දූෂිතමින් වැද පැමිණියා රෝගාබාධ දෝසාන්ධකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයම ගසා දූරින් බුත වෙත්වා දසකුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම පින්වතුනි සක්‍ර දේවේන්ද්‍ර සුමා ප්‍රධාන තාවතින්ස ලෝකවාසී සීලම දේව මහ රජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහ රාජකීය රාජ්‍ය කරන්නා වූ දතරාෂ්ට්‍ර විරුල විරූපාක්ෂ වෛශ්‍රවණේ කියන්නා වූ සතරවරණ රජවරුන් ප්‍රධානයේ සීලම් පරිවාර සේනා පිරිස් සිව්වණක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නා වූ 18ක් සේනාධිපතිවරුලේ සීලම් පරිවාර සේනා පිරිස් ඒ වගේම මෙම ආරාම භූමියට අධිග්‍රහිත මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහ රජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාඩු දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා එළිය දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පිටුතිනි මොහොතකට සිහිපත් කරගන්න. අනන්ත සංසාරයත් සිඳ සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා වූ මේ මිය පරලෝකයේ සීලම ඥාති මිත්‍රාදී පිරිස් ඒ වගේම මේ කල්පණුවේ ඇතුළත තමන්ගේ වැඩ කසාදාරණයක් හිංහිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගියාව පිරිසක් අද ඔබගේ ජීවිතය ගැන උන්සා කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරියට කම් කටයුතු ඇති කිරීම උන්සා කටයුතු කරනවා නම් නිවන් මඟ වැසීමට කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පතුල හරිනේ මේ පින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභාව ස්ථානයක නම් එංගත් මිදේවා සම්දිර සුගතියත් බව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වේ සීලම නායකන දුරලින් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මෙහි මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආශීර්වාද පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් මේ මෙහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්. ඒ වගේම පින්වතුනි කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල
නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එමුණ සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා වේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු